හරි. හැමෝටම ආයිබෝන් පුතේ. අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සාකච්ඡා කරමින් පවතින ආදායම් ප්‍රකාශනය ආශ්‍රිත සිද්ධාන්ත කරුණු කිහිපයක් සමග අභ්‍යාස කිහිපයක් අද සාකච්ඡා කරන්න යනවා. මේ වීඩියෝ ක්ලිප් එක ඇතුලේ. පුතේ මේක 2022 දරුවන්ට විතරක් නෙමෙයි 2021 විභාගයේ ලියන එහෙම නැත්නම් 2023 එතනින් පස්සේ උසස් පෙළ හදාරන ගිණුම් කරන හදාරන ඕනම දරුවෙක්ට ඩබල් AD එක්සෑම් චාර්ටර්ඩ් CMA බැංකින් මේ ඕනම එක්සෑම් එකක් කරන ගිණුම් කරන ඉගෙන ගන්න දුවෙක්ට පුතෙක්ට මේ කරන කොටස ඉතාම අත්‍යවශ්‍ය වන කොටසක්. ඒ නිසා මේක හොඳට කරගන්න ගොඩ දාගන්න ඕනේ. පුතේ අපි කතා කරමු. ආදායම් ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ආදායම් ප්‍රකාශනයක් කියලා කියන්නේ ව්‍යාපාරයක ලාභය එහෙම නැත්නම් ව්‍යාපාරේ අලාභය අපි ඔකට කියනවා මොකද්ද? ලාභදායීත්වය. අපි ඔකට කියනවා මොකද්ද? ලාභදායීත්වය. ව්‍යාපාරේ ලාභය එහෙම නැත්නම් ව්‍යාපාරේ අලාභය නැත්නම් අපි ඔකට කියනවා මොකද්ද? ව්‍යාපාරේ ලාභදායීත්වය. මේ ලාභදායීත්වය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ප්‍රකාශනයට අපි කියනවා මොකක් කියලාද? ආදායම් ප්‍රකාශනය. නැත්නම් ඔකට අපි කියනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. විස්තීර්ණ ආදායම් ඇතුළත් කරලා හදන ආදායම් ප්‍රකාශනයට තමයි අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා කියන්නේ පුතේ. නමුත් මේ විස්තීර්ණ ආදායම් අපි ඉගෙන ගන්නේ 13 වසරේ විෂය නිර්දේශයත් එක්ක සමාගම් ගිණුම්කරණයේදී තමයි අපි ඉගෙන ගන්නේ විස්තීර්ණ ආදායම්. එනිසා අපි මෙතනදී සාකච්ඡා කරනවා විස්තීර්ණ පැත්ත අයින් කරලා ආදායම් ප්‍රකාශනයක් හදන්නේ කොහොමද? ආදායම් ප්‍රකාශනයක් හදන්නේ කොහොමද කියලා අහද්දී මතක් වෙන කරුණක් තමයි පුතේ මේ ආදායම් ප්‍රකාශනෙට ගොඩක් අය එක එක නම් කියනවා. සමහර අය වෙළඳහා ලාභ ගිණුම කියලා කියනවා. තව සමහර අය ලාභ ගිණුම කියලා කියනවා. තව සමහර අය නිෂ්පාදන හා වෙළඳහා ලාභ ගිණුම කියනවා. තව සමහර අය ආදායම් සහ වියදම් ගිණුම කියලා කියනවා. ආදායම් ප්‍රකාශනය කියලාත් කියනවා. එතකොට අපි මේක හොඳට අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. මම මගේ දුවට පුතාට උගන්වලා තියෙනවා වෙළඳහා ලාභ ගිණුමක් හදන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන ව්‍යාපාර. වෙළඳහා ලාභ ගිණුමක් හදන්නේ කවුද? භාණ්ඩ මිලදී ගැනීමයි භාණ්ඩ විකිණීමයි කරන ව්‍යාපාර. එතන මේගොල්ලෝගේ කාර්යය තමයි කවුරු හෝ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් මිලදී ගන්නවා. අරගෙන ඒක තව කාට හෝ විකුණනවා. මේ පැත්තෙන් මිලදී ගන්නවා මේ පැත්තට විකුණනවා. මේ පැත්තෙන් මිලදී ගන්නවා මේ පැත්තට විකුණනවා. මේ පැත්තෙන් මිලදී ගන්නවා මේ පැත්තට විකුණනවා. සරලයි ක්‍රියාකාරීත්වය. මිලදී ගැනීම සහ විකිණීම. මිලදී ගැනීම අත්පිට වෙන්න පුළුවන් ණයට වෙන්න පුළුවන්. විකිණීමත් අත්පිට වෙන්න පුළුවන් ණයට වෙන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ වෙළඳාම කරන ව්‍යාපාර හදනවා වෙළඳහා ලාභ ගිණුම. වෙළඳාමෙන් උපයාගත් ලාභය සහ ව්‍යාපාරයේ පවත්වාගෙන යන දරන වැටුප් ගෙවීම්, ප්‍රවාහන වියදම්, ගමනාගමන වියදම්, දුරකථන වියදම්, ජල වියදම් වගේ අනිකුත් වියදමුත් අඩු කරලා බලනවා ලාභද කියලා. එතකොට වෙළඳහා ලාභ ගිණුම කියන එක නැත්නම් වෙළඳහා ලාභ ප්‍රකාශනය කියන එක හදන්නේ වෙළඳාම් අංශයෙන් නිලන අය. එතකොට තව සමහර අය ඔකට ලාභ ගිණුම කියනවා. නැත්නම් ලාභ ප්‍රකාශනය කියලා කියනවා. පුතේ මේ ලාභ ප්‍රකාශනය නැත්නම් ලාභ ගිණුම කියන එක හදන්නේ සේවා සැපීමෙන් යුක්ත වන ආයතන. බැංකු ව්‍යාපාර වෙන්න පුළුවන්, ප්‍රවාහන සේවා සපයන ව්‍යාපාර වෙන්න පුළුවන්, sannivedana සේවා සපයන ව්‍යාපාර වෙන්න පුළුවන්. සේවා සැපීමෙන් යුක්ත වන ව්‍යාපාර හදනවා ලාභ ප්‍රකාශනයක් නැත්නම් ලාභ ගිණුම. මොකද ඒගොල්ලොන්ගේ වෙළඳාමක් නැහැ. ඒගොල්ලෝගේ මිලදී ගැනීම සහ විකිණීමක් නැහැ. ඒගොල්ලෝගේ තියෙන සේවාවක් සපයලා ආදායමක් ලබා ගැනීම විතරයි. සේවාව සපයා ලබාගත් ආදායමෙන් සේවාව සපීම සඳහා දරපු වියදම් ටික අඩු කළාම සේවාව සපයලාගත් ආදායමෙන් සේවාව සපයන්න ගිහපු වියදම් ටික ඉවත් කළාම අඩු කළාම අපි කියනවා ඒ සේවා සපයපු ව්‍යාපාරේ ලාභේ හෝ අලාභේ ගණනය කරගන්න පුළුවන්. ඒගොල්ලෝ හදනවා ලාභ ගිණුම නැත්නම් ලාභ ප්‍රකාශනය.
හැබැයි තව සමහර ව්‍යාපාර අපි දැකලා තියෙනවා ලෝකේ තියෙනවා මේගොල්ලෝ නිෂ්පාදනයක් කරනවා නිෂ්පාදනය කරලා ඒ භාණ්ඩ විකුණනවා. එතකොට නිෂ්පාදනය කරනවා නිෂ්පාදනය කරන්න ඕන දේවල් මිලදී ගන්නවා නිෂ්පාදනයක් කරනවා විකුණනවා. නිෂ්පාදනය විකිණීම මිලදී ගැනීම මේ හැම දෙයක්ම ඇතුළත් වෙනවා. අන්න ඒ වගේ අය හදනවා ආදායම් ප්‍රකාශනයක්. ඒකට ඒගොල්ලෝ කියනවා නිෂ්පාදන වෙළඳහා ලාභ ගිණුම. නැත්නම් නිෂ්පාදන වෙළඳහා ලාභ ප්‍රකාශනය. මේගොල්ලෝ මොකද කරන්නේ? නිෂ්පාදනයක් කරලා වෙළඳහා ලාභ පවත්වාගෙන යනවා. එතන අපි ආකාර කීපයක් බැලුවා. වෙළඳාම් කරන ව්‍යාපාර තියෙනවා, සේවා සැපීම් කරන ව්‍යාපාර තියෙනවා, නිෂ්පාදනය සහ වෙළඳාම කරන ව්‍යාපාරත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ. තව ව්‍යාපාර තියෙනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ලාභ අරමුණු කර නොගත් සංවිධාන. මේගොල්ලන්ට අරමුණක් නැහැ. අරමුණක් නැහැ කියන්නේ ලාභ ලැබීමේ අරමුණක් නැහැ පුතේ. මේගොල්ලන්ගේ අරමුණ හැම වෙලාවෙම මොකද්ද? ලාභ නොලැබීමනේ. ලාභ නොලැබීම හැම වෙලාවෙම අරමුණ. ගමේ තියෙන මරණාධාර සමිතිය, තරුණ බෞද්ධ සමිතිය, කාන්තා සමිතිය, යෞවන සමාජ මේ හැම එකක්ම පවත්වා යන්නේ ඇයි? ලාභ අරමුණු කර නොගෙන සමාජ සුබ සාධනයේ වෙනුවෙන් බිව පවත්වාගෙන යන්නේ. මෙන්න මේ සමාජ සුබ සාධනයේ වෙනුවෙන් ලාභ අරමුණු කර නොගෙන පවත්වාගෙන යන අය වෙනුවෙන් අපි හදනවා පුතේ ප්‍රකාශනයක්. අපි ඒකට කියනවා ආදායම් සහ වියදම් ගිණුම. ආදායම් සහ වියදම් ගිණුම නැත්නම් ආදායම් වියදම් ප්‍රකාශනය. මේ එක නම් වලින් අපිට හඳුන්වන්න පුළුවන්. මම පොඩි හැඳින්වීමක් කියනවා ඒක. ඔන්න ඔය ආදායම් ප්‍රකාශනයන් මම කතා කරන්න යන්නේ කේවල ස්වාමී ව්‍යාපාරයක. ඒව නැත්නම් හවුල් ව්‍යාපාරයක. මේක සමාගම් ගිණුම් කරණයටත් අත්‍යවශ්‍ය වෙනවා. 13 වසරේ ඉගෙන ගන්න සමාගම් ගිණුම් කරණයටත් මේක අත්‍යවශ්‍ය වෙනවා. මේ කියන්න යන කොටස ආදායම් ප්‍රකාශනයේ හතර විදිය. පුතේ ආදායම් ප්‍රකාශනයේ ප්‍රධාන කොටස් දෙකක් අපි වර්ග කරනවා. එකක් වෙළඳ ගිණුම, අනිත් එක ලාභ ගිණුම. ආදායම් ප්‍රකාශනය අපි ඇතුළත් කරනවා වෙළඳ ගිණුමයි ලාභ ගිණුමයි කියන දෙකම ඇතුළත් කරලා අපි හදනවා ඒ ව්‍යාපාරයේ ලාභ කීයද අලාභ කීයද කියන එක ගණනය කරනවා. එතකොට මගේ පුතේ මේ වෙළඳ ගිණුම කියලා කියන්නේ මොකක්ද? මේ ලාභ ගිණුම කියලා කියන්නේ මොකක්ද? අපි අද ලාභ ගිණුම සාකච්ඡා කරන්නේ නැහැ. අපි අද සාකච්ඡා කරනවා සමස්තයක් විදියට වෙළඳ ගිණුමක් හදන්නේ කොහොමද? අපි අද මේ වීඩියෝ ක්ලිප් එක පුරාවට කතා කරනවා වෙළඳ ගිණුමක් හදන්නේ කොහොමද? ඒ වෙළඳ ගිණුමක් පිළියෙල කිරීමේදී අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනය කුමක්ද? මේක හදන්නේ කොහොමද? මේක හදනකොට මේකේ වියදම්, මේකේ ආදායම් කොහොමද පෙන්නන්නේ? සමස්ත සිද්ධාන්තය ඇතුළත්ව වෙළඳ ගිණුමක් පිළියෙල කිරීමේ සමස්ත සිද්ධාන්තය ඇතුළත්ව සියලුම අභ්‍යාස මම සාකච්ඡා කරනවාද වෙළඳ ගිණුමකට මේ වීඩියෝ ක්ලිප් එක ඇතුළේ. ලේසියම්ම A level එක ගොඩ දාගන්න ඕන කොටසක් මේ කියලා දෙන්න යන්නේ. පුතේ මේ බෝඩ් එකේ තියෙනවා වෙළඳ ගිණුමක් මං රූල් කරලා. විස්තරයේ තීරුව ඒ වගේම වටිනාකම් තීරු 3ක් තියලා තියෙනවා. ඇයි වටිනාකම් තීරු 3ක් ගත්තේ මේ වෙළඳ ගිණුම කියන ප්‍රකාශනයට? මේක වෙළඳ ගිණුම නැත්නම් වෙළඳ ප්‍රකාශනය කියලා අපි කියනවා. ඇයි තීරු 3ක් ගත්තේ? වටිනාකම් තීරු 3ක් ගත්තේ අපේ පිළියෙල කිරීමේ පහසුව මත පුතේ. අපිට පිළියෙල කරන්න පහසු වෙන්න තමයි අපි වටිනාකම් තීරු 3ක් දාලා තියෙන්නේ. එනිසා ප්‍රශ්නයක් කරගන්න එපා. මේ වෙළඳ ගිණුම වටිනාකම් තීරු 3ක් තියෙනවා, විස්තරයේ තීරුවක් තියෙනවා. අපි මුලින්ම මේකේ ලියන්න ඕන පුතේ ආදාය. මේ මුලින්ම ලියලා තියෙන ආදාය. එතනින් පහළට තියෙන්නේ වියදම් ටික. හොඳට මතක තියාගන්න. මේ මුලින්ම ලියලා තියෙන්නේ ආදාය. මේ තමයි ආදාය. හරි. ඊට පහළින් තියෙන මෙන්න මේ ටික තමයි මම කියන්නේ මොනවා කියලාද? වියදම් කියලා කියන්නේ මේක. එනිසා මතක තියාගන්න. මේ උඩම තියෙන ආදාය, පහළ තියෙන්නේ වියදම් ටික. එතකොට පුතේ මුලින්ම තියෙන විකුණුම් කියන ආදායම. විකුණුම් කියලා කියන්නේ ඕනම ව්‍යාපාරයක් තමන්ගේ භාණ්ඩ, තමන්ගේ සේවා විකුණලා ලබා ගන්න ආදායමනේ. විකුණුම් කියලා කියන්නේ තමන්ගේ ව්‍යාපාරේ තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණලා ලබා ගන්න ආදායම. ඒක තමයි අපි උඩම 3 වෙනි තීරුවේ ලියනවා කෙලවරේම 3 වෙනි තීරුවේ
විකුණුම් කියලා ඒ විකුණුම් ආදායම අපි ලියනවා. එතකොට පුතේ අපිට විකුණන්න පුළුවන් ආකාර තියෙනවානේ භාණ්ඩ. මොනවද භාණ්ඩ විකුණන්න පුළුවන් ආකාර? අපිට භාණ්ඩ අත්පිට විකුණන්නත් පුළුවන්, ණයට විකුණන්නත් පුළුවන්. ඔන්න ඔතන විකුණුම් විදියට අපි පෙන්නන්නේ අත්පිට විකුණුම් සහ අනිත් පැත්තට ණයට විකුණුම් කියන දෙකේම එකතුව. මොකද කිව්වේ? අත්පිට විකුණුම් සහ ණයට විකුණුම්. අත්පිට විකුණුම් සහ ණයට විකුණුම්. මෙන්න මේ කියන විකුණුම් වර්ග දෙකේම එකතුව තමයි අපි මෙතන විකුණුම් විදියට පෙන්නන්න ඕනේ. එනිසා මතක තියාගන්න ආදායම් ප්‍රකාශනයේ නැත්නම් වෙළඳ ගිණුමේ විකුණුම් කියලා පෙන්නන්නේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකේම එකතුව පුතේ. අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකේම එකතුව තමයි අපි මේ වෙළඳ ගිණුමේ විකුණුම් විදියට අපි පෙන්නන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට යටින් අඩු කරන ආපසු එවුම්. තුන්වෙනි තීරුවේම විකුණුම් වලට යටින් අඩු කරන ආපසු එවුම්. ආපසු එවුම් කියලා කියන්නේ මොනවද? ණයට විකුණන ලද භාණ්ඩ අදාළ ණය ගැතියන් විසින් නැත්නම් අදාළ ගනුදෙනුකරුවන් විසින් ආපසු හරවා එවනවා නම් ණයට විකුණන ලද භාණ්ඩ අදාළ ණය ගැතියා විසින් නැත්නම් අපි කියන ගනුදෙනුකරුවා විසින් ආපසු හරවා එවනවා නම් යම් යම් හේතු මත අපි දන්නවා භාණ්ඩ ආපසු එවන්න අපි හේතු ඉගෙනගෙන තියෙනවා නේද? කල්ලිකුත් වන භාණ්ඩ විකුණලා තියෙන්න පුළුවන්, හානි වෙච්ච පළුදු වෙච්ච භාණ්ඩ විකුණලා තියෙන්න පුළුවන්, එල්ලුම් කළ ඇනොම් කළ මෝස්තර වලින් තොර වෙනත් මෝස්තර වලින් භාණ්ඩ යවලා තියෙන්න පුළුවන්, එකගෝ මිල ගණන් වලට වඩා වැඩි මිල ගණන් වලට යවලා තියෙන්න පුළුවන්, ඇනොම් කළ භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් යවලා තියෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවල භාණ්ඩ ආපසු එවනවා පුතේ. අන්න ඒ එවන භාණ්ඩ ආපසු එවුම් කියන එක මෙන්න මේ විකුණුම් වටිනාකමින් අඩු කරන්න ඕනේ. වරාන් ඇතුලේ ලියලා පෙන්නන්නේ ඍණාගයක් විදියට. විකුණුම් වලින් ඍණ කියලා මෙතන අපි අඩු කරලා පෙන්නනවා. මොකද්ද? ඔන්න ඔය භාණ්ඩ ආපසු එවීම. ඍණ කියලා අඩු කරනවා විකුණුම් වලින් මොකද්ද? භාණ්ඩ ආපසු එවුම් ටික පුතේ. විකුණුම් වලින් භාණ්ඩ ආපසු එවුම් අඩු කළාට පස්සේ ලැබෙන වටිනාකම මේකට අපි කියනවා පුතේ සුද්ධ විකුණුම කියලා. සුද්ධ විකුණුම කියලා කියන්නේ හේතු කීපයක් තියෙනවා. හේතුවක් තමයි එක හේතුවක් තමයි සරල හේතුව කියන්න. විකුණන ලද භාණ්ඩ වලින් ආපසු එවන ලද භාණ්ඩ ප්‍රමාණය ඉවත් කළාම විකුණන ලද භාණ්ඩ වලින් ආපසු එවන ලද අපිට එපා මේ භාණ්ඩ කියලා ආපසු එවුව භාණ්ඩ ටික ඉවත් කළාම ඉතුරු වෙනවා විකුණුම් වල තව ප්‍රමාණයක්. ලක්ෂ 20කට භාණ්ඩ විකුණලා ලක්ෂක භාණ්ඩ එපා කියලා ආපසු එවුවොත් මේ ලක්ෂ 20 විකුණුම් වලින් අර ආපසු කියන ලක්ෂ ඉවත් කරන්න. ඉවත් කළාම මේක ඉතුරු වෙනවා තව ලක්ෂ 19ක්. ඒ ඉතුරු වෙන ලක්ෂ 19 තමයි අපේ ඇත්තටම සුද්ධ විකුණුම බවට පරිවර්තනය වෙන්නේ එක. නැත්නම් සුද්ධ විකුණුම බවට පත් වෙන්නේ ලක්ෂ 19. අපිට ලාභ ලබන්න පුළුවන් ඒ ලක්ෂ 19 කියලා මතක තියාගන්න. ඒ කියන්නේ ලක්ෂ 20ෙන්ම ලාභ ලබන්න පුළුවන්ද? බෑ. ඇයි ලක්ෂ 20ෙන්ම ලබන්න බැරි? අර ලක්ෂක භාණ්ඩ ආපසු යවන නිසා. එහෙනම් මේ විකුණුම් වලින් ආපසු ඒව අඩු කරනවා. අඩු කරලා ගන්නවා සුද්ධ විකුණුම. ඒ කියන්නේ ඇත්තටම ආදායම් බවට පරිවර්තනය වෙන අපේ විකුණුම අපි ගන්න ඕන. හරිද පුතේ? right. ඊට පස්සේ අපි ගන්නවා මාතෘකාවක් විකුණුම් පිළිවෙල. විකුණුම් පිළිවෙල. මගේ පුතාලට මතකද පස්වන ඒකකය මේ 6 වෙනි ඒකකයනේ යන්නේ. පස්වන ඒකකය. පස්වන ඒකකය අපි සාකච්ඡා කරනවානේ සංකල්ප පුතේ. සංකල්ප. ඔයාලට මතකද ඒ සංකල්පවල අපි ඉගෙන ගත්ත සංකල්පයක් ගැලපුම් සංකල්පය කියලා. ගැලපුම් සංකල්පය. අපි අර pre MCQ ක්ලාස් එකේදී සංකල්ප ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා මේ දවස්වල. අපි ගිය සතියේ තිබුණ MCQ ක්ලාස් එකේ සංකල්ප පාඩම කතා කරද්දී මම එතනදී කිව්වා ගැලපුම් සංකල්පේ භාවිතා වන ආකාරය. මම සිද්ධාන්ත පන්තිය තුලදී උගන්වලා තියෙනවා මගේ පුතාලට සංකල්ප භාවිතා වන ආකාරය. පුතේ ගැලපුම් සංකල්පේ කියනවා යම්කිසි ආදායමක් ඉපෙීම වෙනුවෙන් දරන ලද වියදම් හඳුනා ගන්න ඕනේ.
යම්කිසි ආදායමක් ඉපීම වෙනුවෙන් දරන ලද වියදම් ටික අපි හඳුනාගෙන ඒ ආදායමෙන් ඒ වියදම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කියන සුද්ධ විකුණුම් කියන ආදායම. සුද්ධ විකුණුම් කියන ආදායම. ඉපීම වෙනුවෙන් උපයා ගැනීම වෙනුවෙන් දරන ලද වියදම් ටික අපි ඊට පහලින් අඩු කරන්න ඕනේ. එතකොට ඔය භාණ්ඩ විකිණීම වෙනුවෙන් දරන ලද වියදම් වලට අපි කියනවා විකුණුම් පිරිවැය කියලා. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අපි අඩු කරන්න ඕනේ. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය ටික අඩු කළාම අපිට එනවා පුතේ ලාභය. නැත්නම් අපි ඒකට කියනවා දල ලාභය කියලා අපි ඒකට කියනවා. එහෙනම් අපි විකුණුම් පිරිවැය කියන එක මාතෘකාවක් විදියටම ගන්නවා. මාතෘකාවක් විදියට අරගෙන අපි මේ විකුණුම් පිරිවැය යටතේ ලියනවා මුලින්ම ආරම්භක තොගය කියලා වටිනාකම ලියනවා දෙවෙනි තීරුවේ. ආරම්භක තොගය කියලා කියන්නේ කඩේ ආරම්භයේ විකුණන්න තියෙන බඩු ටික. මගේ පුතේ අලුතින්ම ආරම්භ කරන ව්‍යාපාරයක් කියලා හිතන්න. අලුතින්ම ආරම්භ කරන ව්‍යාපාරයක ආරම්භක තොග නැහැ. මේගොල්ලෝ ගැනුම් කරන්න ඕනේ විකුණන්න. එහෙනම් අලුතින්ම ආරම්භ කරන ව්‍යාපාරයක මෙතන වටිනාකමක් ලියවෙනවද? නැහැ. ඇයි මෙතන ලියවෙන්නේ නැත්තේ? හේතුව ආරම්භක තොගයක් පවතින්න බෑ. හැබැයි 2019 දෙසැම්බර් 31 වෙනිදා නැත්නම් 2020 දෙසැම්බර් 31 වෙනිදා වර්ෂයේ අවසානයි කියලා කඩේ වහලා ගෙදර ඉද්දී කඩේ බඩු ඉතිරි වෙනවද නැද්ද? කෙනෙක් හිතනවා නම් සර් කඩේ බඩු ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් මම අහන්නේ ඒ බඩු මොකද උනේ? ඔක්කොමම විකුණලාද? නැත්නම් ඉතුරු බඩු ටික විසික්කද? නැත්නම් ගිනි තිබ්බද? එහෙම වෙන්නේ නැහැනේ. කඩේක වර්ෂයේ අවසාන වෙනකොට කඩේ බඩු 100%ක්ම ඉවර වෙන්නේ නැහැ පුතේ. 100.0.01ක් හරි භාණ්ඩ කඩේ ඉතිරි වෙනවා. ඊට වඩා භාණ්ඩ ඉතිරි වෙනවා. කඩේ බඩු ඉතිරි වෙනවා. මේ ඉතිරි වන භාණ්ඩ ටික ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා වෙනකොට කඩේ විකුණන්න තියෙනවා පුතේ. කඩේ විකුණන්න තියෙනවා. කලින් අවුරුද්දේ දෙසැම්බර් 31 2019 දෙසැම්බර් 31 වෙනිදා කඩේ විකුණන්න බැරිව ඉතිරි වෙච්ච බඩු ටික අපි 2020 ජනවාරි 1 වෙනිදා කඩේ විකුණනවා ඒවා. තේරෙනවද මං කියන එක? එහෙනම් ආරම්භක තොගය කියලා කියන්නේ ඒ අවුරුදු වල නැත්නම් ඒ ගිණුම් වර්ෂ කියන ඒ වගේ එහෙම නැත්නම් ඒ කාල පරිච්ඡේද වල ආරම්භයේ කඩේ විකුණන්න තියෙන බඩු වලට අපි කියනවා ආරම්භක තොගය කියලා. ගිය අවුරුද්දේ විකුණා ගන්න බැරිව ඉතිරි වෙච්ච බඩු ටික ගිය අවුරුද්දේ විකුණා ගන්න බැරිව ඉතිරි වෙච්ච බඩු ටික මේ අවුරුද්දේ ආරම්භක තොගේ බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ඔන්න ආරම්භක තොගය. ඒ ආරම්භක තොගයට කඩේක අවුරුද්ද මුල තියෙන බඩු ටික කොහොමත් මදිනේ අවුරුද්දම විකුණන්න. ඒ නිසා ඒ අවුරුද්ද තුල අපිට කඩේට අලුතින් භාණ්ඩ ගේන්න සිද්ධ වෙනවා. ඒ අවුරුද්ද තුල අපිට කඩේට භාණ්ඩ අලුතින් ගේන්න සිද්ධ වෙනවා. අපි ඒවට කියන්නේ පුතේ මොනවා කියලාද? ගැනුම් කියලා. ඒ ගැනුම් කඩේ විකුණන්න දාන බඩු ටික අලුතින් ගෙනල්ලා. එහෙනම් අර ආරම්භක තොගයක් දැන් කඩේ විකුණන්න තියෙනවා. අලුතින් ගැනුම් කරපු බඩු ටිකත් දැන් කඩේ විකුණන්න තියෙනවා. ওই දෙකම දැන් කඩේ විකුණන්න තියෙනවා. මොනවද දෙක? ආරම්භක තොගයක් කඩේ විකුණන්න තියෙනවා. අලුතින් ගැනුම් කරපු බඩු ටිකත් කඩේ විකුණන්න තියෙනවා. එහෙනම් මෙන්න මේ ආරම්භක තොගයට මේ ගැනුම් ටිකත් එකතු කරන්න ඕනේ. ඒකයි අපි ආරම්භක තොගයට පහලින් ධන ගැනුම් කියලාම ලියන්නේ ඒකයි. හැබැයි පුතේ ගැනුම් කිව්වම අපිට හම්බ වෙනවා ගැනුම් ආකාර දෙකක්. ඒ තමයි එක අත්පිට ගැනුම් අනිත් එක ණයට ගැනුම්. අපිට ව්‍යාපාරයට ඕන භාණ්ඩ ටික අත්පිට ගේන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයට ඕන භාණ්ඩ ටික අපිට ණයට ගේන්නත් පුළුවන්. සල්ලි දීලා ගන්නත් පුළුවන්, ණයට ගන්නත් පුළුවන්. මේ දෙකම එකට එකතු කරලා අපි මෙතන ලියනවා ආරම්භක තොගයට පහලින් ගැනුම් කියලා. ගැනුම් කියලා. ඒ වගේම භාණ්ඩ ගැනුම් කරන්න අපිට යන වියදම් තියෙනවා පුතේ. ගෙනීමේ කුලී තියෙනවා, බෑමේ කුලී, පැටවීමේ කුලී, ගුදම් ගාස්තු, තීරුබදු, පුරස්කාර වගේ වියදම් තියෙන්න පුළුවන්. භාණ්ඩ ගැනුම් කරන්න යන වියදම්. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ
ගෙනීමේ කුලි, බෑමේ කුලි, පැටවීමේ කුලි, ගුදම් ගාස්තු, පුරස්කාර, තීරුබදු වගේ දේවල් මේ ගැනුම් වලට පහලින් එකින් එක ලියලා එකතු කරන්න ඕනේ. මං ගෙනීමේ කුලි කියලා විතරක් ලිව්වා. නැත්නම් මේ ගැනුම් වලට පහලින් ලියලා එකතු කරන්න ඕනේ ගැනුම් වලට. ගෙනීමේ කුලි. ඊට පස්සේ ඒ ඔක්කොම ගැනුම් වලට එකතු කරන්න තියෙන ඒවා එකතු කරලා අපි මේ ගැනුම් කරන හැම භාණ්ඩයක්ම ව්‍යාපාරේ විකුණන්න බෑ. සමහර ඒවා හොඳ නැහැ. කල්ලිකුත් වෙච්ච භාණ්ඩ අපිට එවලා තියෙනවා අදාළ ගනුදෙනු කරවෝ, සැපයුම් කරවෝ, අපිට භාණ්ඩ සපයන අය සැපයුම් කරවෝ කල්ලිකුත් වෙච්ච භාණ්ඩ අපිට එවලා. අපි කියන ඒගොල්ලන්ට නයිමියෝ කියලා. අපි සල්ලි ගෙවන්න ඕන. කල්ලිකුත් වෙච්චා, මොස්තර හානි වෙච්චා අපිට එවලා තියෙනවා. අපිට ඒවා කඩේ විකුණන්න බෑ මගේ පුතේ. අපි ඒ නිසා ඒවා ආපසු හරවා යවන්න ඕනේ. අනේ ඒ වගේ භාණ්ඩ ආපසු යවුම් තියෙනවා නම් අඩු කරන්න ඕනේ. කඩේ විකුණන්න තියෙන භාණ්ඩ ගිනි අරගෙන හානි වුණා නම් අපි කියනවා තොග හානියක් කියලා. ඒ වගේ ඒවා තියෙනවා නම් ඒවත් අඩු කරන්න ඕනේ. හේතුව අපි මේ හොයන්න යන්නේ විකුණන ලද භාණ්ඩවල වියදම විකුණුම් ආදායම වෙනුවෙන් දරන ලද විකුණුම් පිරිවැයයි අපි හොයන්න යන්නේ. විකුණන ලද ආදායම වෙනුවෙන් දරපු පිරිවැය විකුණුම් පිරිවැය හොයන්නයි යන්නේ. ඒ නිසා ආපසු යවපු බඩු අපිට වැඩක් නැහැ අඩු කරන්න ඕනේ. හානි වෙච්ච බඩු වැඩක් නැහැ අඩු කරන්න ඕනේ. අයිතිකරුවා ගෙදර අරන් ගිහපු ගැණිලි තියෙනවා නම් ඒවත් විකුණුම් නෙමෙයි ඒවත් අඩු කරන්න ඕනේ. ඒ නිසා පහලින් ආපසු යවුම් තොග හානි භාණ්ඩ ගැණිලි වගේ තියෙනවා නම් ඒවත් අඩු කරන්න. අඩු කරලා ලැබෙන වටිනාකම දෙවෙනි තීරුවේ ලියන්න. ලියලා කඩේ විකුණන්න තිබුණ ආරම්භක තොගයට අර අලුතින් ගත්ත බඩු වලින් ආපු එකතු ඔක්කොම එකතු කරලා ගන්න වටිනාකම. ඒකට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා. විකිණීමට ඉදිරිපත් කළ තොගය. බෝඩ් එක කුඩා නිසා පුතේ මෙතනින් පහළ තව රූල් කරන්න බෑ. ඒ නිසා මේකේ ඉතුරු ටික මම ගත්තා මේ පැත්තට. මේ තියෙන ඉතුරු ටික පුතේ. හරිද? හොඳට බලන්න. මෙන්න තියෙනවා අර දෙවිනි තීරුවේ පහළම ආපු උත්තරේ විකිණීමට ඉදිරිපත් කළ තොගය කියන උත්තරේ මම ගත්තා මෙතන දෙවිනි තීරුවට. මෙන්න තියෙනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය පුතේ. කොහොමද ගත්තේ? හොඳට මතක් කරගන්න. කොහොමද හෙව්වේ? ආරම්භක තොගයට ගැනුම් සහ ගෙනෙන්න යන වියදම් ටික එකතු කරලා ආපසු යවුම් තොග හානි වගේ වියදම් අඩු කරනවා. අඩු කළාට පස්සේ එනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. පුතේ මොකද්ද මේ විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා කියන්නේ? විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා කියන්නේ අපි කඩේට විකුණන්න දාපු බඩු ටිකට. අපි විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා කියන්නේ මොනවටද? කඩේ විකුණන්න දාපු බඩු. අපි කඩේ විකුණන්න තියලා තියෙන බඩු වලට අපි කියනවා මොනවද? විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා. ඒක තමයි කඩේ විකුණන්න දාලා තියෙන්නේ. ඔන්න ඔය කඩේ විකුණන්න තියෙන බඩු වලින් අපි දන්නවා අවුරුද්ද අවසාන වෙනකොට ඔක්කොම බඩු විකුණන්න බෑ පුතේ. මොනවා හරි කඩේ බඩු ටිකක් ඉතිරි වෙනවාමයි. අන්න ඒ ඉතිරි වන බඩු ටිකට අපි කියනවා මොනවා කියලාද? අවසාන තොගය කියලා. එහෙනම් මෙන්න මේ විකිණීමට ඉදිරිපත් කරපු බඩු වලින් මෙන්න මේ අවසාන තොගය කියන එක අඩු කරන්න පුතේ. විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් මෙන්න මේ අවසාන තොගය කියන එක පුතේ අඩු කරන්න. මොනවද අවසාන තොගය කියලා කියන්නේ? කඩේ විකුණන්න බැරිව ඉතිරි වන භාණ්ඩ වලට අපි කියන මොනවා කියලාද? අවසාන තොගය කියලා. ඒක අඩු කරන්න. විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් අවසාන තොගය කියන එක අඩු කළාම අපිට එනවා පුතේ විකුණන ලද භාණ්ඩවල පිරිවැය. මොකක්ද එන්නේ? විකුණන ලද භාණ්ඩවල පිරිවැය. මෙන්න මේ විකුණන ලද භාණ්ඩවල පිරිවැය තුන්වෙනි තීරුවේ උඩම තියෙනවා. තුන්වෙනි තීරුව උඩටම බලන්න આવොත් අපිට හම්බ වෙනවා පහළ ඉඳන් මොකද්ද? මෙන්න මේ සුද්ධ විකුණුම. මෙන්න මේ සුද්ධ විකුණුම අපිට හම්බ වෙනවා. මෙයාව අපිට හම්බ වෙනවා පුතේ. මේ සුද්ධ විකුණුම අපිට හම්බ වෙනවා. මෙන්න මේ සුද්ධ විකුණුමෙන් මේ ඊස දාලා ඊස මං ගත්ත මෙන්න මේ සුද්ධ විකුණුමෙන් මෙන්න මෙතන පහළම එන ඒ තීරුවේ පහළම මං ඉඩමදි කිව්වා. ඉඩමදි නිසා තමයි මම වෙනම රූල් කරේ. මෙන්න මේ සුද්ධ විකුණුමෙන් ඊට පහළින්ම පේන මොකද්ද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියලා කියන්නේ විකුණන භාණ්ඩවල නැත්නම් විකුණන ලද භාණ්ඩවලට ගියපු වියදම තමයි පුතේ විකුණුම් පිරිවැය කියලා කියන්නේ. ඒක අඩු කරන්න.
ඒක අඩු කළාට පස්සේ අපිට එනවා උත්තරයක්. අපි ඒකට කියන්නේ දල ලාභය. මොකද උත්තරේ දල ලාභය. දල ලාභය කියලා කියන්නේ විකුණුම් පිරිවැයට වඩා විකුණුම් ආදායම වැඩි වුණොත් විකුණන පිරිවැයට වඩා මේ පැත්තේ එන විකුණුම් ආදායම වැඩි වුණොත් හොඳට බලන්න මෙතනාව විකුණුම් පිරිවැයට වඩා මෙතන එන විකුණුම් ආදායම වැඩි වුණොත් අපි කියනවා මොකක් කියලාද? දල ලාභයි කියලා. දල ලාභයි. ඕකේ අනිත් පැත්ත වුණොත් ඒ කිව්වේ විකුණුම් ආදායමට වඩා මෙතන එන විකුණුම් පිරිවැය වැඩි වුණොත් විකුණුම් ආදායමට වඩා මෙතන එන විකුණුම් පිරිවැය වැඩි වුණොත් ආදායමට වඩා පිරිවැය කියන්නේ විකුණුම් වියදම කියන එක. ඒක වැඩි වුණොත් දල ලාභයක් නෙමෙයි ඉන්නේ. එහෙම වුණොත් එන්නේ මොකද්ද? දල අලාභයක් එන්නේ. මොකක්ද එන්නේ? දල අලාභයක්. ඒ නිසා ඔන්න හොඳට මතක තියාගන්න වෙළඳ ගිණුමක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. වෙළඳ ගිණුමක් පිළියෙල කරන්න අපි මේ ආකෘතිය රුල් කරන්න පුරුදු වෙන්න ඕනේ. ගොඩක් වටිනවා පුතේ අඩි රූලක් තියන්නේ නැතුව රූල් කරන එක. අඩි රූලක් තියන්නේ නැතුව අධිකෝදුව කියන එක පාවිච්චි කරන්නේ නැතුව ඉරියන්දින එක තමයි ගොඩක් වටින්නේ. හේතුව ගිණුම් කරන විෂයට එකක් දාන්න යන ගමනේදී ඔයගොල්ලන්ට කාලය ඉතිරි කර ගැනීම ගොඩක් වටිනවා. කාලය ඉතිරි කර ගැනීම ගොඩක් වටිනවා. රයිට්. එහෙනම් හැමෝම වෙළඳ ගිණුමක් දැන් රූල් කරගන්න. හේතුව මම ඔන්න පළවෙනි ගාන හදන්න යන්නේ. හැමෝම රූල් කරගන්න වෙළඳ ගිණුම. හරි. අපි බලමු. පළවෙනි ගාන මේක විජේතිලක ට්‍රේඩර්ස් රෙදිපිලි වෙළඳාමේ නිරත වන ව්‍යාපාරිකයෙකි 2019 12:30 ගෙන් අවසන් වර්ෂය සඳහා තොරතුරු දීලා තියෙනවා. දැන් අවුරුද්ද අවසාන වෙන්නේ 2019 දෙසැම්බර් 31. එහෙනම් අපිට තේරෙන්න ඕන අවුරුද්ද පටන් ගන්න කවද්ද? 2019 ජනවාරි 1 වෙනිදා. හරිද? මේකේ තියෙනවා 2019 ජනවාරි 1 වෙනිදාට තොගය. ඒ කියන්නේ ආරම්භක තොගය පුතේ 66500යි. මම දහස් සංඛ්‍යා වලින් හදනවා. ආරම්භක තොගය 66.5යි. දහස් සංඛ්‍යා හදන්නේ. අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියලා දෙකක් දීලා තියෙනවා. එන ගැනුම් ගන්නේ කොහොමද? අත්පිට ගැනුම් කියන 3,36,400ට එකතු කරන්න ඕනේ ණයට ගැනුම් කියන 2,35,300 7යි කදම් එකක් ඇතුළේ 3 1 6 1 7යි 3 2 5යි 5,71,700ක් වෙනවා පුතේ ගැනුම්. අන්න ගැනුම් 5,71,700යි. ඊට පස්සේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් දෙකක් තියෙනවා. එහෙනම් විකුණුම් ගන්නෙ කොහොමද? විකුණුම් ගන්නෙ අර කලින් වගේම අත්පිට සහ ණයට කියන දෙකම එකට එකතු වෙන්න ඕනි. එහෙනම් අත්පිට විකුණුම් 4,36,000යි ණයට විකුණුම් 2,22,000යි එකතු වෙනවා 6,58,000. තුන්වෙනි තීරුවේ ලියනවා 6,58,000යි. විකුණුම් 6,58,000යි පුතේ. හරිද? රයිට්. ඊට පස්සේ ආපසු එවුම් තියෙනවා 2,400ක් මේකෙන් අඩු වෙන්න ඕනේ. විකුණුම් වලින් අඩු වෙන්න ලියනවා 5ලින් ආපසු එවුම් 2,400යි. ඊට පස්සේ ආපසු යවුම් ගෙනීමේ නැව් ගාස්තු මම ආපසු යවුම ලියන්න කලින් මේ ගැනුම් වලට එකතු කරනවා ගෙනීමේ නැව් ගාස්තු 14,000 ඒ වගේම බඩු ගෙනීමේදී ගෙව් වැටු ඒ වැටුපුත් එකතු කරන්න ඕනේ 4,200. වැටුප් එකතු කරන්නත් ඕන පුතේ 4,200. ඊට පස්සේ අවසානයේ දානවා ආපසු යවුම් කියලා අඩු වෙන්න ඕනේ 1,600ක්. 1,600ක් ආපසු යවුම් අඩු වෙන්න ඕනේ. අවසාන තොගේ විදියට එන්න ඕනේ 50
1000ක්. දැන් ඊටාම පහසුයි. මොකද පහසු? ආකෘතිය හරියට හඳුනාගත්තොත් අපි ආකෘතිය හරියට දැනන් ඉන්නවා නම් අපිට මේ ගාන හදන එක හරිම ලේසි. හැබැයි අවුල වෙන්නේ ආකෘතිය හරියට අපේ ඔළුවේ නැත්නම් අපිට ගාන හදන්න හරි අමාරු වෙනවා පුතේ නේද? right. අපි බලමු මේ 6,58,000 2400ක් අඩු කරන්න 10න් 4ක් අඩු වුණාම 6යි. 7න් 2ක් 5යි. 5යි. 6,55,600ක් එනවා සුද්ධ විකුණුම. ගැනුම් වලට මේ ටික එකතු කළාම එනවා 7යි 2යි 9යි. 7යි 2යි 9යි. 4යි 4යි 8යි 1යි එතනත් 9යි. 7යි 1යි 8යි. 5,89,900යි. එකෙන් 1,600ක් අඩු කරන්න. අඩු කළාම එනවා 9න් 6ක් 3යි. 9න් 6ක් 3යි. 9න් 1ක් 8යි. මෙතන කොහොමත් 8ක් තියෙනවා තව. ඊට පස්සේ 5යි. 5,88,300යි. ඒකට උඩ තියෙන ගැනුම් ටික එකතු කරන්න. එකතු කළාම එනවා මුළු එකතුව 5යි 3යි 8යි 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 8යි 6යි 14යි 1යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 5යි 1යි 6යි 6,54,800ක් එනවා. මං එතන ඉඳ මදි නිසා මෙතෙන්ට ගත්තා. මෙතන වටිනාකම අපහැදිලි ඇති සමහර විට ඔයාට පේනවා. නමුත් පුතේ මෙතෙන්ට මං එකතුව ගත්ත නිසා දැන් පැහැදිලි 6,54,800ක් වෙනවා විකිණීමට ඉදිරිපත් කළ තොගේ පිරිවැය. හරිද? right. එහෙනම් මේ 6,54,800න් අඩු කරන්න අවසාන තොගේ 51,000. දැන් මේ කතාවේ තේරුම මොකද්ද? ආරම්භක තොගයක් තිබුණා 66,500ක. ඒකට එකතු කළා ගැනුම්, ගෙනීමේ කුලී වැටුප්. ඒ ටික එකතු කළාම එනවා 5,89,900ක් සම්පූර්ණ එකතුව. 5,89,900. එකෙන් අඩු කරනවා ආපසු යවුම් 1,600. එතකොට එනවා 5,88,300ක් ඉතුරු බඩු. ආරම්භක තොගයට මේ ගැනුම් කරපු 5,88,300ම එකතු කළාම ඔක්කොම එනවා එකතුව 5යි 3යි 8යි 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරු 8යි 14ක 15 6,54,800ක් විකිණීමට ඉදිරිපත් කළ බඩු තොගයේ තියෙනවා. මෙන්න පුතේ විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. කීයක් තියෙනවද විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය? 6,54,800ක් තියෙනවා. ඒකෙන් අවසාන තොගේ අඩු කරන්න 51,000 අඩු කළාම එනවා උත්තරයක් මෙතන 8යි 4න් 1ක් 3යි 5න් 5ක් 0යි 6,03,800ක් එනවා. මෙන්න මේ 6,03,800 අඩු කරන්න ඕනේ පුතේ අන්න අර උඩින්ම පේන සුද්ධ විකුණුම් 6,55,600න් 600න් 800ක් අඩු වුණාම 8යි 4න් 3ක් 1යි 5යි පුතේ 51,800ක් එනවා දල ලාභය. මෙහෙම ඊතලයක් දාන්න ඕනේ නෑ. නමුත් මම ඊතලයක් දාලා පෙන්නන්නේ පැහැදිලි කරන්න ඕන නිසා දල ලාභ එනවා කීයක්ද? 51,800ක්. දැන් මගේ පුතාලට පැහැදිලි. වෙළඳ ගිණුමක් හදන්නේ කොහොමද? වෙළඳ ගිණුමක් හදන්නේ කොහොමද? අන්න පළවෙනි අභ්‍යාසය හරිම සරල අභ්‍යාසයක් කළේ. හරි. අපි එමු පුතේ දෙවන අභ්‍යාසයට. දෙවන අභ්‍යාසයේ ව්‍යාපාර කීපයක්ම දීලා තියෙනවා. හරිද? මේ ව්‍යාපාරවල අපිට හොයන්න කියනවා මේ ව්‍යාපාර කීපේම දල ලාභය. හරිද? දල ලාභය අපිට හොයන්න කියනවා. අපි බලමු. දැන් මේකේ දල ලාභය හොයන්න මට ලේසි. මම ආයෙ රූල් කරන්නේ නැතුව මම මේ ටික මකා ගන්නවා මේ වටිනාකම් ටික.
අන්න ඔයගොල්ලෝ රූල් කරගන්න වෙළඳ ගිණුමක් මාත් එක්කම ගාන හදන්න. අන්න වෙළඳ ගිණුමක් රූල් කරගන්න. එතකොට වැඩේ ලේසි. right. බලමු පුතේ මේකේ තියෙනවා අමල්ගේ ව්‍යාපාරේ මම මේ හදන්නේ. ඒකේ ආරම්භක තොගේ තියෙනවා 51400ක්. ආරම්භක තොගේ 51400යි. ගැනුම් දීලා තියෙනවා 2,18,000යි. විකුණුම් දීලා තියෙනවා 3,32,000යි. ආපසු එවුම් දීලා නෑ පුතේ. ආපසු එවුම් දීලා නැහැ. ආපසු යවුම් දීලා තියෙනවා 750ක්. 750ක් දීලා තියෙනවා ආපසු යවුම්. මම 750 දහස් සංඛ්‍යාවලින් ලියන්නේ 0.75යි කියලා. 0.75යි දහස් සංඛ්‍යාවලින් 750. ගෙනීමේ කුලී 5100ක් දීලා තියෙනවා. ගෙනීමේ කුලී 5100ක් දීලා තියෙනවා. ගැනුම් වලට පහලින් එකතු කරනවා. අවසාන තොගය දීලා තියෙනවා අපිට හරියටම. ඒ තමා අවසාන තොගය 42000යි. 42000ක් අවසාන තොගය දීලා තියෙනවා. right. අපි බලමු. දැන් මේකේ මුලින්ම දැන් විකුණුම් වලින් ආපසුවම අඩු කරන්න තියනවාද මෙතන? දීලා නැහැ. එහෙනම් සුද්ධ විකුණුම් වෙන්නේ 3,32,000යි. එහෙනම් ගැනුම් වලට ගෙනීමේ කුලිය එකතු කරන්න ඕනේ. 1යි 2,23,100යි. මේ 2,23,100න් 750ක් අඩු කරලා ගන්න ගෙනාපු බඩුවල වියදම 10න් 5ක් 5යි. 10න් 5ක් 5යි. මේ පැත්තේ එකක් අරන් ගිහම 10න් 7ක් 3යි. 10න් 7ක් 3යි. ඊට පස්සේ මෙතන 2යි. දෙලක්ෂ 22,350ක් එනවා. ඒක ආරම්භක තොගයට එකතු කරන්න අන්න මෙතන අපහැදිලි ඇති. දෙලක්ෂ 73,750ක් මට ආවා. 2,73,750ක් ආවා මට. බලන්න ඔයගොල්ලන්ටත් ඒකම දෙන්නේ කියලා. මෙන්න මේ විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් අවසාන තොගය අඩු කරන්න. අඩු කළාම එනවා 750යි. 3න් 2ක් 1යි. 7න් 4ක් 3යි. 2,31,750. එතකොට මේ තීරුවේ උඩම තියෙන සුද්ධ විකුණුම 3,32,000නේ. අඩු කරලා බලන්න. 10න් 5ක් 5යි. 9න් 7ක් 2යි. 9න් 7ක් 2යි. ඊට පස්සේ 1න් 1ක් 0යි. ඊට පස්සේ 3න් 3ක් 0යි. ඊට පස්සේ 3න් 2ක් 1යි. 100යි 250ද කියලා බලන්න පුතේ. 100යි 250ද කියලා බලන්න. 100යි 250ද කියලා. දලලාභේ 100යි 250. මේ දෙවිනි ගානේ කාගේද ව්‍යාපාරේ? අමල්ගේ ව්‍යාපාරේ දලලාභේ. අපි බලමු ඊටු ටික. කමල්ගේ ව්‍යාපාරේ. කමල්ගේ ව්‍යාපාරේ හදන්න මම මේ තරම් ලොකු ආකෘතියක් දැන් භාවිතා කරන්නේ නැහැ. මම එනවා කුඩා ආකෘතියකට, චුටි ආකෘතියක් තමන් එනවා. හරිද? මොකද මේ තරම් දලලාභ ගණනය කරන්න මේ තරම් වෙළඳ ගිණුමක් ඕනේ වෙන්නේ නැහැ. ඒකට පොඩි ගාණක් තියෙන්නේ, චූටි ගණන් ටිකක්. එනිසා අපිට ලේසියෙන් හදන්න පුළුවන් පොඩි ආකෘතියක් භාවිතා කරලා.
කෙසේ හෝ හොඳට අවබෝධ කරගන්න කොහොමද දලලාභයක් ගණනය කරන්නේ? මොකද දලලාභේ හරියට අපිට ගණනය කරගන්න බැරි වුණොත් අපිට ඉස්සරහට තියෙන ගණන් හදන්න බැරි වෙන නිසා පුතේ මෙන්න වෙළඳ ගිණුමක් මම හදනවා. ඒකේ උඩටම ගන්නවා විකුණු. ඔන්න මම රූල් කරේ නෑ. විකුණු අඩු කරනවා ආපසු එව්. හරිද? ඊට පස්සේ ගන්නවා විකුණු පිරිවැය. දැන් කෙටියෙන් ලියන්න. විකුණු පිරිවැය. ඒකයට තියෙනවා ආරම්භක තොගය ගැනුම් මේ ගානමයි හදන්නේ. ඒකේ තව තිබුණා ආපසු යව් ගැනුම් වලට යටින් එකතු කරනවා ගෙනීමි කුලි අඩු කරනවා ආපසු යව් ඒ අඩු කළාට පස්සේ එන එකට එන එකතුව දාලා එකකින් අඩු කරනවා ඒ දෙකේ එකතුව අරගෙන එකකින් අඩු කරනවා අවසාන තොගය අඩු කළාට පස්සේ එනවා විකුණුම් පිරිවැය ඒක අඩු කළාට පස්සේ අපිට පහළටම ගන්න පුළුවන් මෙතෙන්ට දල ලාභය කීයද කියලා. හරිද පුතේ? රයිට්. බලමු අපි. අන්න කමල්ගේ ව්‍යාපාරේ දෙවෙනි ගානෙම අනිත් ව්‍යාපාරේ හදන්නේ. ඒකේ තියෙනවා ආරම්භක තොගය 61000යි. අපි කෙලින්ම ලියනවා ආරම්භක තොගය 61000යි. ගැනුම් 224000යි. ගැනුම් 224000යි. විකුණුම් 380000යි. ආපසු 2200යි. මේක හරි ලේසි. මේකේ තියෙන්නේ හරියටම තැන් ටික බලලා තැන් ටික අඳුනගෙන ඒ තැන් වල වටිනාකම් ලියන්න තමයි මේකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා ආපසු යවුම් 800යි. ආපසු යවුම් 800යි. ගෙනීමේ කුලි 1900යි. අවසන් තොගය 53500යි. 53500. අපි බලමු. ඔන්න විකුණුම් වලින් ආපසු අඩු කළාම එනවා 10න් 2ක් 8යි 9න් 2ක් 7යි. එතකොට මෙතන 7යි 377800ක්. ගැනුම් වලට ගෙනීමේ කුලි එකතු කළාම 9යි 4යි 1යි 5යි 225900න් 800ක් අඩු කළාම 225100ක් එනවා. මේක එකතු කරන්න ලේසිම විදිය මම කියන්නම්. මේ වටිනාකම් තීරු තුනෙන් පුරුදු වෙන්න මුලින්ම පළවෙනි තීරුව එකතු කරන්න. පළවෙනි තීරුව කියන්නේ මොකක්ද? මේක. මේක එකතු කරලා ඒක අගේ ගන්න ඊළඟ එකට. ඊට පස්සේ දෙවෙනි තීරුව එකතු කරනවා. ඒක එකතු ගන්න තුන්වෙනි. ඊට පස්සේ තුන්වෙනි තීරුව හදන්න. හරිද? අන්න පළවෙනි තීරුව හදලා ගත්ත දෙවෙනි තීරුවට එකතුව 225100යි. එහෙනම් මේකට මේක එකතු වුණාම එනවා 1යි 5යි 1යි 6යි 6යි 2යි 8යි 286100ක්. ඒකෙන් 53500ක් අඩු කරන්න. අඩු කළාම එනවා 11න් 5ක් 6යි 5න් 3ක් 2යි 8න් 5ක් 3යි 232600ක් එනවා. එහෙනම් මෙන්න මේ 377800න් අඩු කරන්න 232600ක්. අඩු කළාම එනවා දල ලාභය 2යි 8න් 6ක් 2යි 7න් 2ක් 5යි 7න් 2ක් 5යි මෙතන 7න් 3ක් 4යි 3න් 2ක් 1යි. ඒ අඩු කළාම එනවා පුතේ මම මේ පැත්තට අරන් වඩ ලියලා පෙන්නන්නම්. දල ලාභයි 1,45,200ක්.
දල ලාභයි 1,45,200ක්. බලන්න ඔන්න. ඕකද ඔයාලගේ තියෙන උත්තරේ කියලා. හා 1,45,200යි. හරි පුතේ. ඊළඟට තියෙනවා දෙවෙනි ගානම ඊළඟ ව්‍යාපාරේ සුමල්ගේ ව්‍යාපාරේ. ඒකෙත් අර වගේම තමයි. අන්න මං අයින් එක හදනවා. ඒකේ ආරම්භක තොගේ තියෙනවා 36යි. මම දැන් මේ එක එක විදිවලට හදන්නේ. මේම හදන්න පුළුවන්. හැබැයි ඔයා වෙළඳ ගිණුමක් හදන්න ඕනේ. මොකද මෙයා මෙතන කියනවා වෙළඳ ගිණුමක් හදලා මේක හදන්න ඕනේ කියලා. හරිද? බලන්න ඔයා දැන් වෙළඳ ගිණුමක් හදන්න. හදලා උත්තරේ ගන්න. හැබැයි මම වෙළඳ ගිණුම හදන්නේ නැතුව මම උත්තරේ අරන් පෙන්නනවා. ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ වෙළඳ ගිණුමේ ඒ උත්තරම දාපි. පුතේ ඔයාගේ වෙළඳ ගිණුමේ විකුණුම් ටික ලියන්න ඕනේ. විකුණුම් තියනවා 2,66,500ක්. ඒකෙන් ආපසුයම් කියලා අඩු කරන්න ඕනේ 1,800ක්. හරිද? ඊට පස්සේ ආරම්භක තොගේනෝ විකුණුම් පිරිවැය ගණනය කරද්දී 25යි ගැනුම් ටිකේනවා 1,92,000යි. පොඩක් ඉන්න ව්‍යාපාරය පැටලුණානේ. ආරම්භක තොගේ 36යි ගැනුම් ටික 1,55,000යි. මම හතරවෙනි ව්‍යාපාරය හදන්නේ තව ටිකේ. 36,000 1,55,000යි 266,500 1,800යි. ඊට පස්සේ ආපසු යවුම් 900යි. ඊට පස්සේ ගෙනීමේ කුලි 1,900යි. ඊට පස්සේ අවසන් තොගේ 53,500යි. පනස්තුන්දස් මේ පුතේ මම හදන්නේ තුන්වෙනි එකනේ. ආපසුයම් 900යි ගෙනීමේ කුලි 1,700යි 1,700යි. ඊට පස්සේ අවසාන තොගය 41,000යි. බලමු අඩු කරලා ඔයාලගේ උත්තරම දෙන්නේ කියලා. බලන්න ඔයාලගේ සුද්ධ විකුණුම 15න් 8ක් 7යි. 15න් 8ක් 7යි. පහෙන් එකක් 4යි. බලන්න 2,64,700ද කියලා. 7යි 5යි 1යි 6යි 12න් 2 දැම්මා. එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 5යි 9යි 1,92,700යි 900ක් අඩු වෙන්න ඕනේ. 17න් 9ක් අඩු වුණාම 8යි 17න් 9ක් අඩු වුණාම 8යි. ඊට පස්සේ 1යි 1,91,800යි. එකෙන් 41,000ක් අඩු වෙන්න ඕනේ. අඩු වුණාම එනවා 0.8 එනවා. ඊට පස්සේ එකෙන් එකක් බිඳුවයි 9න් 4ක් 5යි 1,50,800ක්. උඩ සිද්ධ විකුණුමෙන් අඩු කළාම එනවා 17න් 8ක් 9යි 3යි 6න් 5ක් 1යි 2න් එකක් 1යි 1,13,900ක් එනවා දල ලාභයේ පුතේ තුන්වෙනි ගාන. දෙවෙනි ගානේ තුන්වෙනි ව්‍යාපාරේ සුමල්ගේ ව්‍යාපාරේ දල ලාභය 1,13,900යි. ඔන්න අදලා බලන්න. ඊට පස්සේ සිරිමල්ගේ ව්‍යාපාරේ තව එකක් තියෙනවා. හතරවෙනි එක. ඒකත් හදමු. සිරිමල්ගේ ව්‍යාපාරෙත් ওই විදිහටම ගන්නම්. විකුණුම් දීලා තියෙනවා පුතේ 2,10,000ක්. ඊට පස්සේ ආපසුයුම් නැහැ. සුද්ධ විකුණුමක් 2,10,000මයි. ඊට පස්සේ අපිට ගලපන්න තියෙන අනිත් ටික ආරම්භක තොගය
කලින් වගේම 25යි. දැනුම් 1,92,000යි. දැන් මේ මම ලියන විදිය බලන්න එපා අප මම ලියන විදිය පටලවා ගන්න එපා. මම උත්තරේ අරන් පෙන්නන්නේ මේ. හැබැයි ඔයාලට මේක ලියනකොට ගැනුම් ටික වෙනම ලියලා ආරම්භ තොගේ වෙනම තීරුවක ගැනුම් වෙනම තීරුවක ලියලා ගත්තා. ඔයාලට පේන්න ඕනේ අවසානයේ එකම උත්තරයක් තමයි විකිණීම පිරිවැය විදියට එන්නේ. විකිණීමට ඉදිරිපත් කළ තොගේ පිරිවැය විදියට වෙන්නේ එකම උත්තරේම තමයි 1,91,800ම තමයි. ඔයා හොඳට හදලා බලන්න. තීරු 3කින් හදන එකද තීරු 2කින් හදන එකද ලේසි කියලා බලන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතේ ගණන් හදන්න හොඳට පුරුදු වෙන්න වෙනවා. ඊට පස්සේ හරිය ටික ඊට පස්සේ ඊළඟ පිටුවේ තියෙනවා 4 වෙනි ගානේ ආපසු යවුම් 350යි. 350යි ගෙනීමේ කුලී 1,500යි අවසාන තොගේ 27,000යි. බලන්න ඔයාගේ උත්තර කොහොමද එන්නේ කියලා. 5යි 2යි 7යි 1යි 8යි 9යි 2යි 11න් 1 දැම්ම එකක් ඉතුරුයි 2,18,500යි 350ක් අඩු වුණාම 10න් 5ක් 5යි 4න් 3ක් 1යි මෙතන 8මයි 2,18,150යි 27,000ක් අඩු වුණාම එනවා විකුණු පිරිවැය 150යි 8න් 7ක් 1යි 11න් 2ක් 9යි 8න් 7ක් ගියපොම 1යි 11න් 2ක් 9යි මෙතන ඉතුරු වෙනවා 1,91,150 අඩු කරලා බලන්න දල ලාභයි 10න් 5ක් 5යි 10න් 5ක් 5යි 9න් 1ක් 8යි ඊට පස්සේ 9න් එකක් ඒත් 8යි ඊට පස්සේ 9න් 9ක් බිඳුවයි තියෙන මෙතන 10න් 9ක් 1යි එක එකක් බිඳුවයි බලන්න පුතේ දල ලාභය 18,850ද කියලා ඔයාට ආවේ 18,850ද කියලා බලන්න උත්තරේම දෙන්නේ කියලා 18,850යි හරිනේ රයිට් දෙවෙනි ගානේ අවසාන ව්‍යාපාරය මේක ඇවිල්ලා පස්වෙනි ව්‍යාපාරය නිමල්ගේ ව්‍යාපාරය ඒක මම මේ කෙලවරේ හදනවා නිමල්ගේ ව්‍යාපාරේ ගාන මේ හදන්න දෙන්නේ හරි පුතේ බලමු හදලා නිමල්ගේ ව්‍යාපාරේ ගැනුම් තියෙනවා 96,000ක් විකුණුම් 1,36,000යි ආපසයුම් 1000ක් අඩු වෙන්න ඕන සුද්ධ විකුණුම 1,35,000ක් එනවා ගැනුම් තියෙනවා 96,000ක් ආරම්භක තොග නැහැ පුතේ ආරම්භ තොගේ නැති හින්දා ඉරක් ගැහුවා ඊට යටින් ගැනුම් ලිව්වා 96,000 ආපසු යවුම් තියෙනවා 400ක් අඩු වෙන්න ඕන එක මේකේ ගෙනීමේ කුලී තියෙනවා 2,500 ඒක එකතු වෙන්න ඕන මේකට අවසාන තොගේ තියෙනවා 3,500 බලන්න එකතු වෙනවා 10යි 5යි 6යි 2යි 8යි 6යි 2යි 8යි 98,500යි ඒකෙන් 400ක් අඩු වෙන්න ඕනේ එතකොට 98,100යි එකකින් ආයේ 3,500ක් අඩු වෙන්න ඕනේ
15 11න් 5ක් 6යි පුතේ. 11න් 5ක් 6යි. 7න් 3ක් 4යි. 94600යි. 1,35,000න් 94,600ක් අඩු කළාම 10න් 6ක් 4යි. 4න් 4ක් 0යි. 13න් 9ක් 4යි. බලන්න 40,400ද කියලා අවසාන එකේ උත්තරේ. 1,35,000න් අඩු වෙන්න ඕනේ 94,600ක්. 40,400යි. ඔන්න ඒකත් හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක චුට්ටක් වෙනස් පුතේ හැබැයි. ගොඩක් දරුවන්ට මේක හදන්න දුන්නම ඒගොල්ලෝ මගෙන් ඇහුවා ඒකට උත්තරේ ගත්තේ කොහොමද? ඒ ප්‍රශ්න වෙනස්ද කියලා. ඔව්. අපි ඒකට ගන්න ඕනේ තර්කන බුද්ධිය කියන එක. ඒ කිව්වේ තර්ක කරලම බලන්න ඕනේ. කොහොමද උත්තරේ ගත්තේ කියලා. හරි. බලමු. තුන්වෙනි ගාන. විමල්ගේ ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු ඔබට සපයනවා. හරිද? ගැනුම් තියෙනවා, විකුණුම් තියෙනවා, ආරම්භක තොගයක් තියෙනවා, ඒ වගේම අවසාන තොගයක් දීලා නැහැ. ඔන්න ප්‍රශ්නාර්ථ ලකුණක් දීලා. ඒ කියන්නේ අපිට හොයාගනින්න කියලා කියන්නේ. මෙම ව්‍යාපාරයේ සෑම විටම භාණ්ඩ විකුණන්නේ විකුණුම් මිල මත 25%ක දල ලාභයක් ලැබෙන පරිදිය. අවසන් තොගේ වටිනාකම කොපමණද කියලා අහන්න. පුතේ දැන් අපි දන්නවා ආදායම් ප්‍රකාශනයක් හැදුවොත් ඒ කියන්නේ වෙළඳ ගිණුමක් හැදුවොත් අපි ගන්නවානේ උඩට විකුණුම් කීයද මේකේ තියෙන ලක්ෂ 4නේ. ඊට පස්සේ ඕකෙන් අඩු කරනවානේ විකුණුම් පිරිවැය. ඒ විකුණුම් පිරිවැය ගන්නකොට අපි ගන්නවානේ ආරම්භක තොගය. මේකේ තියෙන විදියට 30000. ඊට පස්සේ ඒකට එකතු කරනවානේ ගැනුම්. මේකේ තියෙන විදියට 3,80,000. එකතු කරලා මේ දෙකේ එකතුවෙන් අපි අඩු කරනවා නේද අවසාන තොගය. අවසාන තොගය ඒ අඩු කළාට පස්සේනේ විකුණුම් පිරිවැය එන්නේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාමනේ දල ලාභ එන්න ඕනේ. මේකනේ දල ලාභය. මේකනේ දල ලාභය. හොඳට අහගන්න පුතේ. භාණ්ඩයකට දල ලාභය එකතු කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය පිරිවැය මත. පිරිවැය මත ගණනය කරන්නේ කොහොමද? විකුණුම් මිල සමානයි පිරිවැය ධන පිරිවැය ගුණ කිරීම ලාභ ප්‍රතිශතය. විකුණුම් මිල සමානයි පිරිවැයට එකතු කරන්න ඕනේ පිරිවැය ගුණ කිරීම ලාභ ප්‍රතිශතය. හිතන්නකෝ පිරිවැය මත 120ක් ලාභයි කිව්වා කියලා. පිරිවැය මත 120ක් ලාභයි කියනවා ගානක. එහෙම කිව්වොත් අපි පිරිවැය ගන්නවා 100යි. එකතු කරනවා පිරිවැය 100ට ලාභ ප්‍රතිශතය 120යි. දැන් සුළු කරන්න. 100ට 100 කැපුණා කීයක්ද එකතු වෙන්නේ? 20ක්. 100ට 20 එකතු වුණ ගමන් විකුණුම් මිල කීයද? 120යි. 120යි විකුණුම් මිල. කොහොමද දන්නේ? පිරිවැයට එකතු කරනවා ලාභ ප්‍රමාණය. ලාභ ප්‍රමාණය කොහොමද හොයන්නේ? පිරිවැය ගුණ කරනවා මගේ පුතේ ලාභ ප්‍රතිශතයෙන්. පිරිවැය ලාභ ප්‍රතිශතයෙන් ගුණ කරලා හොයා ගන්නවා ලාභ ප්‍රමාණය. ඒ ලාභ ප්‍රමාණය එකතු කරනවා මේ පිරිවැයට. එකතු කළාම අපිට එනවා විකුණුම් මිල කීයද කියන එක. එහෙනම් අපි කඩේ ගන්න භාණ්ඩේ විකුණුම් මිල හැදෙන්නේ මෙහෙම. හැබැයි තව ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමය. ඒක තමයි දෙවෙනි ක්‍රමේ විකුණුම් මිල මත. විකුණුම් මිල මත. අපි හිතමු මේකේ තියෙන උදාහරණ 100ට
25යි ලාභය කියලා. විකුණුම් මිල මත 125යි ලාභය කියලා අපි හිතමුකෝ. එතකොට කොහොමද හදන්නේ? මේ අපි එතකොට ගන්නවා විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභ ප්‍රතිශතය නැත්නම් ලාභය. දැන් පිරිවැයට ලාභයෙන් එකතු වෙන්නේ. දැන් උතන ලාභ ප්‍රතිශතය දීලා තියෙන්නේ කොහොමද? විකුණුම් මිල මත. විකුණුම් මිල මත. එතකොට දැන් මෙතන කිව්වේ පිරිවැය මත 120ක් ලාභයි කියලානේ. පිරිවැය 100 නම් 20ක් ලාභයි කියලා අපි ගන්නවා. මේ 100 කියන ප්‍රතිශතයේ තේරුම තමයි මොකද තේරුම? පිරිවැය 100ක් නම් ගන්නව 20 කියන්නේ මොකද්ද? ලාභය. දර මතක තියාගන්න. පිරිවැය 100ක් කියලා අපි උපකල්පනය කරනවා. 120 කියන එකේ තේරුම කියන්නේ 120 කියන එකේ තේරුම මේ කියන්නේ ප්‍රතිශතය කියන්නේ පිරිවැය නම්. හරිද? ප්‍රතිශතය කියන්නේ පිරිවැය නම්. අපි උපකල්පනය කරනවා 100 ප්‍රතිශතය කියන්නේ පිරිවැය. ඒකයි පිරිවැය 100යි කිව්වේ. ලාභ ප්‍රමාණය තමයි 20 කියන්නේ. ඒකයි අපි අර පිරිවැය 100ම අරගෙන ලාභ ප්‍රතිශතයෙන් ගුණ කරලා 20 එකතු කරලා 120 හැදුවේ. හැබැයි පුතේ ඊළඟ එක ඒකනේ විකුණුම් මිල මත ගණනය කරනකොට කොහොමද වෙන්නේ දැන්? කොහොමද වෙන්නේ පුතේ? උන්ට අහගන්න. විකුණුම් මිල මත 120යි කිව්ව ගමන් අපි උපකල්පනය කරනවා මේ විකුණුම් මිල තමා මේ 100 කියලා කියන්නේ. ප්‍රතිශතයෙන් පෙන්නන්නේ මොකද්ද? විකුණුම් මිල. ප්‍රතිශතයෙන් පෙන්නන්නේ විකුණුම් මිල. හරිද? 100 කියන ප්‍රතිශතයෙන් පෙන්නන්නේ මොකද්ද? විකුණුම් මිල. එතකොට මේ 25 කියන්නේ මොකද්ද? 25 කියලා කියන්නේ භාණ්ඩයට එකතු කරන ලාභ ප්‍රමාණය. 25 කියන්නේ භාණ්ඩයට එකතු කරන ලාභ ප්‍රමාණය. එහෙනම් අපි හිතනවා විකුණුම් මිල 100යි. විකුණුම් මිල 100යි. ඒ අපි හිතන එකනේ මෙතන. දැන් මෙතන හිතුවේ පිරිවැය 100යි කියලානේ. ඒ කියන්නේ අපි පිරිවැය 100යි කියලා ගත්තේ. මෙතන හිතන්නේ විකුණුම් මිල 100යි කියලා. එහෙනම් අපි ගන්නවා විකුණුම් මිල 100යි. විකුණුම් මිල 100යි. සමානයි. පිරිවැය අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ලාභය කීයද? ලාභය ඇවිල්ලා 25යි. 25යි. එහෙනම් විකුණුම් මිල 100 හැදෙන්නේ පිරිවැයට ලාභ එකතු කරලා. විකුණුම් මිල 100 හැදෙන්නේ කොහොමද? පිරිවැයට ලාභ එකතු කරලා. දැන් අපි ගාව තියෙනවා පුතේ මොකද්ද? අපි ගාව තියෙනවා විකුණුම් මිල 100යි. අපි ගාව තියෙනවා පුතේ ලාභේ කීයද? 25යි. මම ගාව උඹලා ගාව නැත්තේ මගේ පුතේ පිරිවැය. එහෙනම් කියමු බලන්න පිරිවැය කීයද වෙන්නේ? පිරිවැය කියන්නේ 100 හැදෙන්න මෙතෙන්ට එකතු වෙන්න ඕන ගාන කීයද? 75යි. එහෙනම් පිරිවැය කීයද? 75යි. එහෙනම් අපි එනවා අපි හදන ගානට. අපි හදන ගානේ කියනවා සෑම විටම භාණ්ඩ විකුණන්නේ විකුණුම් මිල මත 125ක ලාභ තියාගෙන. එහෙනම් මේ කතාව කියන්නේ භාණ්ඩ විකුණන්නේ 100ට නම් 25ක් ලාභයි 75ක් වියදම. එහෙනම් මෙන්න මේ විදියට භාණ්ඩ විකුණනවා 400කට. එහෙනම් මේ 400 කියන්නේ විකුණුම් මිල. එහෙනම් මේ 400න් අර වගේම 25 කොටස ලාභ 75 කොටස වියදම. 100න් 25ක් ලාභයි. ඒ කියන්නේ 4න් එකක්. 100න් 75ක් වියදම. ඒ කියන්නේ 4න් 3ක්. එහෙනම් අයිනක මං හදනවා මෙතන 400 බෙදනවා 100න්. අපිට ඕනේ ලාභ නම් ගුණ කරනවා 25න්. 400 බෙදනවා 100න්. 400 කියන්නේ ලක්ෂ 4 ගුණ කරනවා 75න්. ඇයි මගේ පුතේ 400 ගත්තේ? 400 කියන්නේ විකුණුම් ආදායම. එතකොට ඇයි මගේ පුතේ 100 ගත්තේ? 100 කියන්නේ විකුණුම් මිල. 25 කියන්නේ ලාභේ. දල ලාභේ හොයන්න ඕන නම් විකුණුම් ආදායම ඒකක එක විකුණුම් මිලෙන් බෙදලා ලාභ ප්‍රතිශතයෙන් ගුණ කරපුවා ලාභ ප්‍රමාණයෙන් ගුණ කරපුවාම ඒකක එක ලාභ ප්‍රමාණයෙන් ගුණ කරපුවාම එනවා මෙතෙන්ට එන දල ලාභය.
අපිට ඕනේ පිරිවැය නම් අපි 400 100 ගුණ කරලා ගුණ කරන 75න් එතකොට එනවා අපිට මෙතෙන්ට පිරිවැය. එහෙනම් අපි හදලා බලමු. 25 ඒවා 1යි 125 ඒවා 4යි 104 ඒවා 1යි ලාභ 100යි. එහෙනම් ලාභය මෙතෙන්ට එන්නේ කීයද? 100යි. ලාභය 100යි නම් විකුණුම් පිරිවැය කීයක් වේවිද? අය මෙතන හදන්න දෙයක් නැහැ. හදලා බලන්න ඕන. මෙතන ඇදුවොත් එන්නේ කීයද? 75ට 25 ඒවා 3යි 125 ඒවා 4යි 4ක් ගිහපුවම 100යි 100 ඒවා 3 300යි. මේ ඒක තමයි මෙතන ඉන්නේ නැද්ද? 400ක ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු වුණාම ලාභය ඉන්නේ 100යි. 400 ආදායමෙන් වියදම අඩු වුණාම ලාභය ඉන්නේ කීයද? 100යි. එහෙනම් 400 ආදායමෙන් වියදම විදියට අඩු වෙනවා විකුණුම් පිරිවැය විදියට 300ක්. එහෙම නැත්නම් ලක්ෂ 3ක්. අඩු වුණාම 100යි දාන ලාභ. පුතේ ආරම්භයේ තිබ්බ තොගයට දැන් ඔන්න හොඳට මතක තියාගන්න හදපු විදිය. මේ දෙක පුළුවන් වෙන්නම ඕනේ නේ. විකුණුම් මිල හදන විදිය. ඒක හොඳට බලන්න. වීඩියෝ එක ආයෙ රීප්ලේ කරලා බලන්න පුතේ. මේ බලන්න. ආරම්භයේ තියෙන බඩු වලට අලුතින් ගේන ටික එකතු වෙනවා. 4,10,000යි. මේ 4,10,000න් අවසාන තොගේ අඩු වෙනවා. අඩු නම් කීයක් එනවද විකුණුම් පිරිවැය? ලක්ෂ 3යි. මේ ගෙනාපු 4,10,000න් මෙතන තියෙන අවසාන තොගේ අඩු නම් උත්තරේ එන්න ඕන විකුණුම් පිරිවැය කීයද? ලක්ෂ 3ක්. එහෙනම් මේ දෙක අතර වෙනස කීයද? 1,10,000යි. 4,10,000ක බඩු වලින් අවසාන ඉතුරු වෙච්ච 1,10,000 අඩු වුණාම විකුණලා තියෙන්නේ ලක්ෂ 3ක් පිරිවැය වුණ බාණ්ඩ. එහෙනම් පැහැදිලි පිළිතුර ආපු විදිය. අවසාන තොගය කීයද එහෙනම් ගානේ උත්තරේ? අවසාන තොගයයි හොයන්න කිව්වේ. අවසාන තොගය 1,10,000යි. එහෙනම් පුතේ ඔන්න තුන්වෙනි එකටත් අපි උත්තරේ හොයාගත්තා. අපිට දැන් තියෙන්නේ හතරවෙනි එකට උත්තරේ හොයාගන්න. අපි යමු හතරවෙනි ගානට. අපි දැන් බලමු පුතේ හතරවෙනි ගාන. ඒකේ තියෙනවා ආරම්භක තොගේ 35000ක්. ආරම්භක තොගේ 35000යි. ඊට පස්සේ විකුණුම් ලක්ෂ 5ක් තියෙනවා. ඊට පස්සේ ගැනුම් 4,10,000ක් තියෙනවා. ආපසු එවුම් අඩු වෙන්න ඕනේ විකුණුම් වලින්. ඔන්න ආපසු එවුමක් ඇවිල්ලා තියෙනවා. විකුණුම් වලින් අඩු වෙනවා 20000ක්. ඊට පස්සේ අවසාන තොගේ අවසානට අඩු වෙන්න ඕනේ. අඩු නම් විකුණුම් පිරිවැය යනවා. ඒක අඩු කළාම දල ලාභයි හෝ දල අලාභයි. දැන් මේ විකුණුම් වලින් ආපසුම අඩු කරපුවම 4,80,000ක් එනවා සුද්ධ විකුණුම. මේ විකුණුම් වලින් තමයි එන ලාභ ලබන්නේ කියලාත් මතක් වෙන්න ඕනේ. මේ ගැනුම් වලට ආරම්භක තොගේ එකතු කළාම එනවා 4,45,000. අපිට අවසාන තොගේ දීලා නැහැ. විකුණුම් මිල මත 20%ක් කියනවා. දැන් අපි 500ට නෙමෙයි බලන්න ඕන ලාභය මෙතෙන්ට 480ට. එහෙනම් 4,80,000 කියලා කියන්නේ විකුණුම් මිල. එහෙනම් ඒක 100ෙන් බෙදෙන්න ඕනේ. ගුණ වෙන්න ඕනේ ලාභ ප්‍රමාණය 20. 20 වරක් 1යි 20 වරක් 5යි 48ට 5 වරක් 9යි 45යි 3ක් ඉතුරුයි 30ට 5 වරක් 6යි 96,000යි දල ලාභය. 96,000ක් නම් දල ලාභය. දැන් මේක පැහැදිලි දාපු විදිය විකුණුම් මිල 100යි නම් අර 120 තේරුම ගන්න එපා. විකුණුම් මිල මත 120යි. විකුණුම් මිල මත 120යි. මේ 100 තමයි විකුණුම් මිල. සමානයි පිරිවැය අපි දන්නේ නැහැ x. 20 තමයි ලාභය. එහෙනම් x කියන්නේ 80යි කියලා අපි දැනගන්න ඕනේ. එහෙනම් 96 කියන්නේ දල ලාභ. 4,80,000න් 96,000 අඩු කළාම
මෙතන එනවා විකුණුම් පිරිවැය කියන වෙනස. අපි වෙනස ගන්න ඕනේ. 10න් 6ක් 4යි. 10න් 6ක් 4යි. 9න් 9ක් 0යි. 4,40,000ද? නෑ 4,40,000 එන්න බෑ. 10න් 6ක් 4යි. මෙතන තියෙන 7යිනේ. මෙතන එකක් 17න් 9ක් කියපුවම 17න් 9ක් කියපුවම කීයද පුතේ? 8යි. 17න් 9ක් කියපුවම 8යි. මෙතන 3යි. 3,84,000ක් එනවා විකුණුම් පිරිවැය. 3,84,000ක් එනවා විකුණුම් පිරිවැය. එහෙනම් මේ 3,84,000 එන්නේ අපසාන තොගේ අඩු වුණාම. එහෙනම් ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා කඩේ විකුණන්න තිබුණ 4,45,000ක බඩු වලින් අවසානයේ බඩු අඩු කළාම විකුණලා තියෙනවා කීයක බඩුද? 3,84,000ක බඩු. දැන් බැරිද අපිට උත්තරේ ගන්න? දැන් පුළුවන්. දැන් ලේසි උත්තරේ ගන්න. අදම උත්තරේ නම් කොහොමද උත්තරේ එන්නේ? 5න් එකක් අඩු වුණාම 4ක් එනවා. 5න් 4ක් 1යි. ඊට පස්සේ 14න් 8ක් 6යි. 14න් 8ක් 6යි. 3න් 3ක් 0යි. 61,000යි අවසාන තොගය. 61,000ක් අවසාන තොගය අඩු වුණාම විකුණු පිරිවැය යනවා 3,84,000ක් පුතේ. ඔන්න ඒකත් හරි. පස්වෙනි කාරණා. ඒකේ ආරම්භක තොගය තියෙනවා 40,000, විකුණුම් තියෙනවා 4,10,000ක්. ඊට පස්සේ ගැනුම් තියෙනවා හරි පුතේ. හතරවෙනි ගාන බලමු. හතරවෙනි ගාන තියෙන්නේ සුනිල්ගේ ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු අපිට දීලා තියෙනවා. හරිද? ඒකේ ආරම්භක තොගේ තියෙනවා පුතේ 35,000. ඒකේ විකුණුම් තියෙනවා 5,00,000ක්. ඊට පස්සේ ගැනුම් තියෙනවා 4,10,000ක්. ඒකේ ආපසු එවුම් තියෙනවා පුතේ 20,000ක්. හරිද? ඊට පස්සේ අවසාන තොගේ දීලා නැහැ අපිට හොයාගන්න කියනවා. අපිට වැඩේ පැහැදිලි වෙන්න ඕන. කලින් අදපු ගාන වගේමයි. විකුණුම් වලින් ආපසුවෙන් අඩු කළාම 4,80,000නේ. ඒකෙන් තමා පුතේ මෙතෙන්ට ලාභෙන්නේ. හරිද? නැත්නම් වාඩිතේ 1,05,000න් ලාභෙනවා කියලා මෙතෙන්ට. නෑ 1,05,000න් නෙමෙයි ලාභෙන්නේ 4,80,000න් ලාභෙන්නේ. එතන මෙතන ආරම්භක තොගයට ගැනුම් එකතු කළාම එනවා සේරම 4,45,000. කොච්චරක් එනවද? 4,45,000ක් එනවා සේරම ප්‍රමාණය. ආරම්භක තොගයට ගැනුම් එකතු කළාම මේ 4,45,000න් අවසාන තොගය අඩු කළාම දල ලාභ එන්න ඕනේ. මෙයා කියනවා ලාභ ගණනය කරන්න පුතේ විකුණුම් මිල මත 120ක්. ඒ කියන්නේ විකුණුම් මිල මත 120. අර මං කිව්ව කතාව. එතකොට මේ 100 කියන ප්‍රතිශතයෙන් මොකක්ද කියවෙන්නේ? විකුණුම් මිල. එතකොට මේක හැදෙන්නේ පිරිවැය x නම් ඒකට ලාභ එකතු වෙන්න ඕන මේ 20. හරිද? එහෙනම් පිරිවැය කීයද?
80යි. දැන් අපිට පුළුවන් මේ 480 අරගෙන හදන්නේ 4,80,000 බෙදීම 100 ගුණ කිරීම 20. 20 කියන්නේ අපිට ඕනේ. 20ට 20 1යි 100ට 20 ඒවා 5යි. 48ට 5 ඒවා 9යි. 9 45 3ක් ඉතුරුයි. 30ට 5 වරක් 6යි. 96000ක් එනවා පුතේ දල ලාභය. මෙතෙන් එනවා දල ලාභය කීයක්ද? 96000. එතකොට 4,80,000න් විකුණුම් පිරිවැය අඩු වුණාම නේද දල ලාභය එන්න ඕනේ. එහෙනම් කීයක් අඩු වෙන්නේ නැද්ද? බලන්න හදලා 10න් 6ක් 4යි. 17න් 9ක් 17න් අඩු වෙන්න ඕනේ 9ක්. 17න් 9ක් අඩු වුණාම කීයද? අචුට්ටක් ඉන්න. 10න් 4ක් 6යි. 10න් 6ක් අඩු වෙන්න ඕනේ එතකොට 4යි. මෙතන තියෙන්නේ හරියටම 7යි. 17න් 9ක් අඩු වෙන්න ඕනේ. 17න් 9ක් අඩු වුණාම හරියටම උත්තරේ එනවා 8ක්. මෙතන ඉතුරු වෙන්නේ 3යි. 3,84,000යි. එහෙනම් අවසාන තොගේ ඉන්නේ නැත්තේ මේ ගැනුම් වලට මේ ආරම්භක තොගේ දෙක එකතු කරලා ආපු 4,45,000න් අවසාන තොගය අඩු කළාට පස්සේ ඉතුරු වෙච්ච ප්‍රමාණය තමයි විකුණු පිරිවැය කියන 3,84,000 කියන්නේ ඒක. එහෙනම් 4,45,000යි 3,84,000යි අතර වෙනස ගන්න. ඒක තමයි අපි කියන අවසාන තොගය. 5න් 4ක් 1යි 14න් 8ක් 6යි 3න් 3ක් බිඳුවයි. අවසාන තොගේ පුතේ 61000ක් එනවා. ඒ 4 වෙනි ගාන 61000ක් එනවා. 4 වෙනි ගානට අවසාන තොගය. හරි. අපි යමු බලන්න ඊළඟ එකට. ඊළඟ එක 5 වෙනි ගාන. ඒකේ තියෙනවා පියදාසගේ ව්‍යාපාරයේ පාත සඳහන් තොරතුරු ඔබට සපයයි. පාත සඳහන් තොරතුරු ටික ඔයාලට සපයනවලු. ඒකේ භාණ්ඩ විකුණන්නේ පිරිවැය මත 125ක ලාභයක් ලැබෙන පරිදි අවසාන තොගේ වටිනාකම කොපමණද කියලා අහනවා. පුතේ අර මේ වගේමයි හදන්න තියෙන්නේ. මේ වගේම වෙළඳ ගිණුමක ආකෘතියක් අරගෙන ඒකේ ආරම්භක තොග ගැනුම් භාණ්ඩ ආපසියවුම් පවා තියෙනවා ඒ ගාන. ඒකේ ලාභ ගණනය කරන්නේ නම් පිරිවැය මත විකුණුම් මිල මත නෙමේ පිරිවැය මතයි ගණනය කරන්නේ. අපි හදලා බලමු. ඒකේ ආරම්භක තොගේ තියෙනවා 40000. ඒකේ විකුණුම් තියෙනවා 4,10,000. ඒකේ ගැනුම් තියෙනවා 3,35,000. ඒකේ ආපසු එවුම් තියෙනවා 10,000. ඒකේ ආපසු යවුම් තියෙනවා පුතේ 5,000. අවසාන තොගේ හොයන්න කියනවා. මම අවසාන තොගේ චුට්ටක් පහලට ගන්නම්. එතකොට ලේසි. අවසාන තොගේ. හරි. පුතේ මේ විකුණුම් වලින් ආපසුවෙන් අඩු කළාම සුද්ධ විකුණුම ලක්ෂ 4යි. ඒ ලක්ෂ 4 සුද්ධ විකුණුමේ ලාභ තමයි මෙතෙන්ට එන්න ඕනේ දල ලාභ විදියට. ඒ වගේම මේ ගැනුම් වලට මේ ආරම්භක තොගේ දෙක එකතු වෙලා ඒන එකතුවෙන් මෙතන එකතු වෙනවා 3,75,000. ඒන 3,75,000න් ආපසුය මඩු කළාම එනවා 3,70,000ක් පුතේ. ඒ 3,70,000න් විකුණන් ඉදිරිපත් කරපු භාණ්ඩ තමයි 3,70,000 කියලා කියන්නේ. ඒ 3,70,000න් අවසාන තොගේ අඩු කළාම අපිට එනවා විකුණුම් පිරිවැය. අපිට එනවා දල ලාභ. දැන් මේකේ අවසාන තොගේ අපිට හොයන්න තියෙන්නේ ඒ නිසා අපි බලනවා මේකේ අපිට තියෙනවා පිරිවැය මත 125ක් ලාභලු. එයාගේ ලාභ කතාව කියන්නේ එහෙම. එහෙනම් එයාගේ ලාභය හැදින්නේ පිරිවැය මත
125ක් ලාභයි. එහෙනම් 100 කියන්නේ පිරිවැය. 25 කියන්නේ ලාභය. ඔය දෙක එකට එකතු වුණාම 125 කියන්නේ විකුණුම් මිල. එහෙම නෙමෙයිද කියලා බලන්න. අර තියෙන පිරිවැයට අර තියෙන ලාභ ප්‍රමාණය එකතු වුණාම නෙමෙයිද විකුණුම් මිල හැදෙන්නේ? ඕම නෙමෙයිද හැදෙන්නේ? ඔක නෙමෙයිද ක්‍රමයේ වෙන එකක්ද? නෑ ඔක තමයි ක්‍රමේ. එහෙනම් මෙන්න මේ පිරිවැය 100ට අන්න අර 25 එකතු වෙන්න ඕනේ. ලාභය එකතු වුණාම හැදෙනවා 125ක්. ඒ 125ට තමයි අපි කියන්නේ විකුණුම් මිල කියලා. විකුණුම් මිල කියලා. රයිට් පුතේ. ඊට පස්සේ දැන් හදලා බලමු. 400 කියන්නේ එහෙනම් විකුණුම් මිල. ඒක බෙදෙනවා 125යි. බෙදලා අපිට ලාභ ඕන නිසා 25න් ගුණ කරනවා. 1යි 125ට 25 වරක් 5යි 40ට 5 වරක් 8යි 8 වරක් 5 40යි 80ක් එනවා පුතේ. 80ක් එනවා දල ලාභ. එහෙනම් 320ක් එනවා විකුණුම් පිරිවැය. දැන් දල ලාභ මෙතෙන්ට 80 දාපු ගම මෙතෙන්ට 320යි කියලා පේන්න ඕනේ. පේන්න ඕනේ නෙමෙයි ඒක මැවෙන්න ඕනේ. මැවිලා පේන්න ඕනේ ඇයි? ඇයි මම මෙතන තියෙන්නේ ලක්ෂ 4. මෙතන ලක්ෂ 4 නම් මෙතන 80000 ආපු ගමන් තේරෙනවනේ මෙතන 320000 අඩු උනේ කියලා. ඔන්න අඩු කළා විකුණුම් පිරිවැය 320000යි. එහෙනම් 370000ක් විකුණන් ඉදිරිපත් කරපු බඩු වලින් මේ 370000 බඩු වලින් 320000ක් නම් විකුණුම් පිරිවැය වෙන්නේ. අනිත් බඩු ටික තමයි අවසාන තොගය. ඒ කියන්නේ මේ දෙන්න අතර වෙනස හරියටම 50000යි. හරියටම 50000යි. ඔන්න පුතේ පස්වෙනි ප්‍රශ්නෙටත් උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරෙත් ඔන්න. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔන්න. එතකොට පුතේ මේ වීඩියෝ ක්ලිප් එක හදද්දී අර හතරවෙනි ගාන හදද්දී මයික්‍රොෆෝන් එක වැඩ කරන්නේ නැතුව පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ නිසා ආයේ මේක රිපීට් කරලා හදලා තියෙන මැද කොටස. ඒතර ඔයාලට එක කොටසක් තියෙනවා මයික් එක වැඩ නැතුව යන කොටසක්. ඊට පස්සේ ඉතුරු ටික තියෙනවා සාමාන්‍ය පරිදි ආයේ මයික් එක වැඩ කරනවා. ඒ කියන්නේ හතරවෙනි ගාන ආයේ මම හදලා පෙන්නලා තියෙන්නේ. එකපාරක් හතරවෙනි ගාන හදලා තියෙනවා. ඔයාට වීඩියෝ ක්ලිප් එක විතරයි පේන්නේ. වොයිස් කට් එක නැතුව යනවා හතරවෙනි ගාන. ඊට පස්සේ ආයෙ මම හතරවෙනි ගාන හදනවා. ඒතරවට වොයිස් කට් එකත් එක්ක තියෙනවා. හරිද? ඒක සාමාන්‍ය විදිහට තමයි කටහඬ ඇහිලා තියෙන්නේ. සාමාන්‍ය normal ඈතින් ඉඳන් කතා කරනවා වගේ මයික් එකට වැටිලා තියෙන්නේ. ඒ සවුන්ඩ් වල පොඩි අවුලක් ගිහිලා තියෙන නිසා ඒක වැඩි ගණන් ගන්න එපා. හැබැයි මේ වීඩියෝ ක්ලිප් එක හරියට නරඹලා අතාරින්න නැතුව වැඩේ ගොඩ දා ගන්න ඕනේ. අමාරු මොනවා හරි කරුණක් තිබුණොත් පහල කමෙන්ට් එකක දාන්න සර් මේක මෙන්න මේ කොට සමාරුයි අපි ඒකට උත්තර දෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ Facebook එකේ තියෙන සරල ගිණුම් කරන්නේ ජයසංකේ කියන ඔන්ලයින් ගෲප් එකට සම්බන්ධ වෙලා ඒකට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒකේ පිළිතුරු එසරින්ම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජයසංක සිටු බණ්ඩාර පේජ් එකට දාන්න පුළුවන්. ඔයාලට කරන ගොඩක් පේපර් ඒ පේජ් එකේ තියෙන පේපර් කරන්න. ඒ නිසා පේජ් එකෙන් පේපර් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් විභාගයට ඕන කරන වීඩියෝ ක්ලිප් ඔයගෙන් මේක අඛණ්ඩව ලබා ගන්න පුළුවන්. හරි පුතේ. අපි එමු එහෙනම් අවසාන ගාන. මේක ඇවිල්ලා 6 වෙනි ගාන කුමාරගේ ව්‍යාපාරේ ගාන. ඒකෙත් අර වගේම ආරම්භක තොග විකුණුම් ගැනුම් මාපසෙම් අවසාන තොග දීලා පිරිවෙ මත 120ක් ලාභයි කියලා කියනවා. එහෙනම් හදලා බලන්න. මම මේක මකලා ගන්නවා ආයේ. හදලා බලමු. මෙන්න ආකෘතිය මේක දීලා තියෙනවා ආරම්භක තොගය 42000යි. මේක විකුණුම් 6,65,000යි. ගැනුම් 5,40,000යි. ආපසු යොම් 5000 අඩු වෙනවා.
ආපසු යවුම් 1000ක් අඩු වෙනවා. අපි බලමු ආපසු යවුම් 1000මද තියෙන්නේ කියලා. දන්නේ 1000 තමයි දීලා තියෙන එක දැම්මා. බලමු අඩු කළාම රවුම් ගාණක් එනවද නැද්ද දන්නේ නැහැ. තිබුණ එක දැම්මේ. අවසාන තොගය අඩු වුණාම විකුණුම් පිරිවැයනවා. ඊට පස්සේ දල ලාභ එනවා. එතකොට මෙතන 6,65,5000 ගිහපුවම 6,60,000යි. මේකෙන් තමයි මෙතෙන්ට ලාභය එන්න ඕනේ. 6,60,000ට තමයි ලාභ බලන්න ඕනේ. හොඳට මතක තියාගන්න. සමහර අය ආපසු එවුම අඩු කරන්න කලින් වටිනාකම ආපසු එවුම අඩු කරන්න පෙර වටිනාකමට තමයි සමහර අය ගොඩක් වෙලාවට ගණනය කරන්නේ ලාභය. එහෙම ගණනය කරන්න බෑ. හේතුව විකුණපු බඩු වලින් ආපසු භාණ්ඩ එව්වම පුතේ විකුණුන ලද භාණ්ඩ වලින් ආපසු භාණ්ඩ එව්වම ඒ ආපසු එවන ලද භාණ්ඩ වලට අදාළ මුදල් අපිට එකතු කරගන්න විදියක් නැහැ. ඒ නිසා ඒක අපේ ආදායමක් විදියට ගන්න පුළුවන්ද? බෑ. ඒක අපිට ගන්න බෑ. ඒ නිසා ඔන්න ඔය ආපසු එවන ප්‍රමාණය අපි ලාභ විදියට හඳුනාගන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම විකුණුම් වලින් ආපසු එවුම් අඩු කළාට පස්සේ වටිනාකම තමයි අපේ විකුණුම් ආදායම විදියට සුද්ධ විකුණුම් කියලා මම අර්ථ ගැන්වුවේ ඒකයි. අපේ ඇත්තටම විකුණුම් ආදායම විදියට හඳුනා ගන්න ඕනේ අන්න ඒ වටිනාකම. right. මේකේ දීලා තියෙනවා ලාභ ප්‍රතිශතය පිරිවැය මත 120යි කියලා. 100 කියන්නේ මොකද්ද? පිරිවැය. 20 කියන්නේ මොකද්ද? ලාභය. එහෙනම් විකුණුම් මිල කියන්නේ 120ක් නොවේද? පිරිවැය 100 නම් උපකල්පනයේ විදියට මේ පිරිවැය 100යි. 20 කියන්නේ ලාභය. එහෙනම් මේ දෙක එකතුව 120යි විකුණුම් මිල. එහෙනම් මේ 660 කියන්නේ එහෙම විකුණපු භාණ්ඩවල මිල. එක බෙදෙනවා 120. බෙදලා අපිට ඕනේ ලාභ නිසා 20 ගුණ කරනවා. 20ට 20 වරක් 1යි. 120ට 20 වරක් 6යි. 6ට 6 වරක් 1යි. 6ට 6 වරක් 1යි. 1,10,000ක් එනවා ලස්සනට දල ලාභය. පුතේ දල ලාභය 1,10,000යි දැන්. එතකොට 6,60,000 කියන්නේ සුද්ධ විකුණුම. 6,60,000ක සුද්ධ විකුණුම ඉන්නේ විකුණුම් පිරිවැය අඩු වෙලා මෙන්න දල ලාභය. දැන් එහෙනම් අපිට බැරිද විකුණුම් පිරිවැය හොයන්න? පුළුවන්. මේ දෙක අතර වෙනස ගන්න. ඒ දෙක අතර වෙනස එනවා හරියටම 5,50,000 නොවේද? බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 6න් 5ක් 1යි. මෙතන 6න් 5ක් 1යි. 1,10,000යි විකුණුම් පිරිවැය 5,50,000. පුතේ මෙන්න මේ ආරම්භක තොගයට ගැනුම් එකතු වෙලා 5,82,000ක් ඇදිලා. ඒකෙන් 1000ක් අඩු වුණාම 5,81,000ක් වෙනවා. 5,81,000ක් වෙනවා. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගයේ පිරිවැය. එහෙනම් මේ විකුණන්න ඉදිරිපත් කරපු භාණ්ඩ තොගයේ පිරිවැයෙන් අවසාන තොගේ අඩු වෙන්න ඕනේ. අඩු වුණාම විකුණලා තියෙනවා 5,50,000. බලන්න වෙනස 1න් බිංදුවක් 1යි 8න් 5ක් 3යි 5න් 5ක් බිංදුවයි. එහෙනම් ඔන්න 6 වෙනි ප්‍රශ්නය එහෙම නැත්නම් අවසාන ප්‍රශ්නෙට උත්තරේ රුපියල් 31,000යි. රුපියල් 31,000යි. හරිද? right. හොඳට මතක තියාගන්න. මේ අපි කලේ වෙළඳ ගිණුමක් පිළියෙල කරන ආකාරය. මොකද්ද කලේ? වෙළඳ ගිණුමක් පිළියෙල කරන ආකාරය. දැන් අපි අභ්‍යාස කීපයක්ම කරලා බැලුවා. වෙළඳ ගිණුම කොහොමද හැදෙන්නේ? වෙළඳ ගිණුමක් කොහොමද හැදෙන්නේ? වෙළඳ ගිණුමක සාමාන්‍ය ගානකට එහා ගිහිල්ලා අපි තවත් ගණන් කීපයක් අධ්‍යයනය කරලා බැලුවා කොහොමද ඒ ගණන් වල පිළිතුරු හදාගත්තේ කියලා. මේ ලාභ ප්‍රතිශතත් එක්ක පිරිවැය මත ලාභ හදාගෙන විකුණුම් මිල මත ලාභ හදාගෙන අපි බැලුවා ආදායම් ප්‍රකාශනයට දාලා. ඒ කියන්නේ අනාගතයේදී අපිට ගණන් හදද්දී මෙන්න මේ වගේ දේවල් ඕන කරනවා. හරිද? right. එහෙනම්
අපි මෙතනින් මේ වීඩියෝ ක්ලිප් එකේ වැඩ ටික නතර කරමු. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හමු වෙමු. මේක ඉතුරු කොටස හදන්න. ඒ තමයි මං කිව්වා මුලින්ම ආදායම් ප්‍රකාශනයක කොටස් දෙකක් පවතිනවා. එකක් වෙළඳ ගිණුම, අනිත් එක ලාභ ගිණුම. මෙන්න මේ වෙළඳ ගිණුමයි ලාභ ගිණුමයි කියන දෙකම එකට එකතු වුණාම තමයි අපි කියන ආදායම් ප්‍රකාශනයේ ඉන්නේ. එහෙනම් ඒකෙන් අපි වෙළඳ ගිණුම කතා කරලා අවසන් කරගත්ත පුතේ. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී ලාභ කොටස හදන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා අපි සම්පූර්ණ ආදායම් ප්‍රකාශනයක් හදන්න උත්සාහ කරමු. එහෙනම් ඔබට ජය, පරිස්සමට ඉන්න.